දැන් මේ හරස් විනිමය අනුපාතික තමයි අපි කර හිටියේ. දැන් ඇත්තටම දැන් කී දෙනෙක් ඉන්නවද මේ අපේ සෙෂන් එකට ඇවිල්ලා? අද මම ඔයගලන්ට කියන්නේ විශේෂ පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මම දැන් ඔයගලන්ට මෙතන මේ කැලේ පස්සේ කරන්නම්. දැනට අපි මේ ස්ක්‍රීන් එකට යමු. මම මේ ඩෙමෝ වර්ෂන් එකක් ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද විනිමය වෙළඳපොළ මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ ඔන්න බලන්න දැන් මේක ඔයගලන්ට පේනව නේද මේ ස්ක්‍රීන් එක? මේ කවුරු හරි උත්තර දුන්නොත් මට ලේසි. ග්‍රාෆ්ස් තියෙන ස්ක්‍රීන් එකක් පේනව නේද? කොළ පාට. පේනවා සර්. ඔව්. very good. මේ දැන් ඔන්න බලන්න ඔයගලන්ට පේනවා වම් පැත්තේ මේ තියෙනවා මුදල් යුගල යන්නේ යූරෝ US ඩොලර් JPY යූරෝ JPY. දැන් ඔයගලන්ට තේරෙනවා අර මම කලින් පාඩමේ කියලා දුන්න විදිහට මේ පදනම් මුදල් වර්ගය US ඩොලර් වෙන ඒවා තියෙනවා. පදනම් මුදල් වර්ගය වෙනස් මුදල් වර්ගයක් වෙන ඒවා තියෙනවා. දැන් මෙතන මේ යූරෝ AUD GBP කියන ඒ වගේ අර අපි කියපු විදිහට වක්‍ර කතන තියෙන්නේ නේ. ඒතර දැන් මේකෙදි දැන් මේකේ වැදගත්කම මේක ඉගෙන ගන්න එකේ දැන් මේ මාකට් එකට ඔයගොල්ලෝ ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේක බලන්න මේ දැන් මේ මෙතන කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි උදාහරණයක් මිස යූරෝ US ඩොලර් බැලුවොත් එක යූරෝ එකකට US ඩොලර් කොච්චරද කියන එක. ඔයගොල්ලන්ට පේනවා ඇති වේගෙන් මේක වෙනස් වෙනවා නේ. මේ ඩෙමෝ වර්ෂන් එකක් මේක. මේක මම මේ ඩෙමෝ වර්ෂන් එකක් ගත්තාම මේගොල්ලෝ අපිට අර ඩොලර් 10000ක බැලන්ස් එකක් එක තමයි දෙන්නේ. දැන් අපිට කැමති නම් මේකේ ඔයගලන්ට පුළුවන් අපිට ට්‍රේඩ් එකක් කරලා බලන්න. ඒ කියන්නේ අපි දැන් මෙතන ට්‍රේඩ් වලට ගියාම මේ යටම තීරුවේ ට්‍රේඩ් එක්ස්පෝෂර් account history news එහෙම කියලා තියෙන එකේ මම ට්‍රේඩ් කියන එක ක්ලික් කරා. මොකද ට්‍රේඩ්ස් දැන්ට නැහැ. ඒ කියන්නේ ගනුදෙනුවක් කිසිම ගනුදෙනුවක් කරලා නැහැ. දැන් අපි බලමු ගනුදෙනුවක් කරලා දැන් අපි බැලුවොතින් ඔන්න බලන්න මේක දැන් මේ graph එක මේ AUD US dollar 0.7363 දැන් අපි මෙතන මේ new order කියන තැනට ගිහිල්ලා ක්ලික් කරාම ඔන්න බලන්න new order කියන තැනට ගිහිල්ලා ක්ලික් කරාම මෙතන මේ අර මම කියපු විදිහට ගැනුම් මිල සහ විකුණුම් මිල තියෙනවා. ඔයාලට පේනවා නේද මේ අන්තිම පිප්ස් මේ දශම ස්ථාන 4කට කියන්නේ මේ අන්තිම මේකේ පහක් තියෙනවා. ඇත්තට මේ පොඩියට පෙන්නන එක තමයි අර මං කිව්වේ පිප් එකකින් 10න් එකක් පෙන්නන අවස්ථා තියෙනවා කියලා. පිප් එකකින් 10න් එකක් තියෙනවා. දැන් මේ රතු පාටින් තියෙන්නේ මේ ඒගොල්ලොන්ගේ මොන මිලද? ඒගොල්ලන්ගේ ගැනුම් මිල. ඒ කියන්නේ ගැනුම් මිල. ඒ කියන්නේ අපිට විකුණන්න ඕන නම් අපිට විකුණන්න පුළුවන් මේ sell by market කියන එකට අපි ක්ලික් කරොත් මේ ගැනුම් මිලට තමයි ඒගොල්ලෝ අපි ඒක විකුණන්නේ. මේ යටින් තියෙන්නේ ඒගොල්ලන්ගේ විකුණුම් මිල. ඒතර අපිට ගන්න ඕන නම් අපි මේ buy my market කියන එක ප්‍රෙස් කරොත් මේ 73යි 64ට තමයි මේක ගණන්නේ දැන්. 73යි 62යි මේක සැරින් සැරේ ඔයගොල්ලෝ පේනවා නේ තප්පරයකටත් අඩු කාල සීමාවක් ඇතුළතදී මේක චේන්ජ් වෙනවා. මේ ඇත්තම දැන් මේක ඩෙමෝ වර්ෂන් එකක් වුණාට ඇත්තටම මේ දැන් තියෙන වෙළඳපොළ තත්ත්වය තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඒ කියන්නේ දැන් ඇත්ත වර්ෂන් එකක ඇත්ත කියන්නේ මේ ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ account එකක් අපිට අරින්න බැරි නිසා තමයි මම මේ ඩෙමෝ එකක් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඒතර මේ ඩෙමෝ වර්ෂන් එකේ තියෙන්නේ අර වෙළඳපොළ තියෙන මිල තත්වයන්ම තමයි. දැන් මේ වොලියුම් 1යි කියලා කියනවා නේද මේක. මේ මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවනේ symbol AUD US dollar volume 1යි stop loss කියලා තියෙනවා. take profit කියලා තියෙනවා. ඊට පස්සේ comments දාන්න පුළුවන්. ඊට පස්සේ market execution. දැන් අපි මේකේ දැන් අපි හිතමු අපි ගන්නවා කියලා. ගත්තොතින් AUD US dollar එකක් ගන්නවා කියන්නේ AUD ලක්ෂයක්. ඒ කියන්නේ 100,000 AUD ලක්ෂයක් තමයි මේ එකක් කියන්නේ. එක lot එකක් volume 1 කියන එක. අපි දැන් මේක demo version එක නිසා අපිට ලොකුවට හිතන්න දෙයක් නැහැ. අපි මේ buy market කියන එක press කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලන්ට පේන 73යි 63යි නේ තියෙන්නේ. අන්න ඒක ටක් ගාලා වෙනස් වුණා. දැන් ඔන්න මම press කරා. අන්න දැක්කද? දැන් ඔන්න බලන්න 1 AUD US dollar at 0.73631 කියලා තියෙනවා. කියන්නේ 0.73යි 6යි 3යි එකකට අපි එකක් ගත්තයි ඕස්ට්‍රේලියන් ඩොලර්. එකක් කියන්නේ එක ලොට් එකක් කියන එකයි. එක ලොට් එකක් කියන්නේ ලක්ෂයක්. හොඳේ. දැන් ඔන්න බලන්න ඕකේ කරපු ගමන්ම මේ යට ට්‍රේඩ් කියන දැන් ඔල්රෙඩි ඒක ට්‍රේඩ් කියන එකට ඇවිල්ලා තියෙන්නේ මේ ඕඩර් නම්බර් කියලා තියෙනවනේ මේ යටම වම් පැත්තේ මේ මම කර්සර් එක ගෙනියන ඔයගලන්ට පේනවද? කර්සර් එක ගෙනියන තැන මෙතන මේ තියෙන ඕඩර් නම්බර් එකක් තියෙනවා. වෙලාව තියෙනවා අපි කරපු ගනුදෙනුව තියෙනවා සයිස් එක තියෙනවා. එතකොට මෙතන තියෙනවා මේ
ඔන්න බලන්න මෙතන සයිස් එක තියෙන වොලියුම් එක 1 හරි ඊට පස්සේ ප්‍රයිස් එක තියෙනවා කොච්චරද අපේ දැන් වෙනස් වෙන ප්‍රමාණය දැන් ප්‍රොෆිට් එකද ලොස් එකද කියන එකත් මෙතන වැටෙනවා මේ දැන් අපි ගත්තයින් පස්සේ වෙළඳපොළ වෙනස් වෙලා ගොඩක් ඔන්න බලන්න දැන් ඊට පස්සේ දැන් මම ඕකේ කරාම දැන් මේක අපිට තියෙනවා දැන් ඔන්න බලන්න මෙතන දැන් උනේ මොකද්ද කියලා බලන්න දැන් අපේ ප්‍රයිස් එක 73631 දැන් 73616 වෙලා ප්‍රයිස් එක ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ අඩු වෙලානේ ඒ කියන්නේ දැන් අපි ගත්තට වැඩිය ගොඩක් අඩු වෙලා නිසා අපිට මෙතන මේ ප්‍රොෆිට් කියන තැන ලොස් එකක් තමයි අපිට පෙන්වන්නේ ප්‍රොෆිට් කියන තැන ලොස් එකක් තමයි පෙන්වන්නේ අපිට ඒකට අපි කැල්කියුලේට් කරලා බැලුවොත් ඇත්තටම ඒක අපේ ලොස් එක කියලා ඔන්න බලන්න $25 අපිට පාඩු වෙලා තියෙනවා දැනට මේ ට්‍රාන්සැක්ෂන් එක නිසා ඔන්න බලන්න අපි දැන් කැල්කියුලේට් කරලා බලමු නිකන් හරිද කියලා අපි හිතන එක මේ වෙලාවේ දශම කීයක් වෙනස් වෙලාද 60.02 පිප්ස් දෙකක් නේ පිප්ස් දෙකක් වෙනස් වෙලා 0.002 වෙනස් වුණොත් අපි වැඩි කරනවා 100,000 වලින් 20ක් නේ කියන්නේ මේ එක ලොට් එකක් කියන්නේ ලක්ෂයක් කියලා මං කිව්වනේ ඒතර ඔයගොල්ලෝ බලන්න දැන් පිප්ස් දෙකක් වෙනස් වුණොත් දැන් මේ ඩොලර් 20ක් වෙනවා මේ පිප්ස් දෙකක් මෙතන වෙනස් වෙලානේ මේ 63යි 61යි දැක්කද අපි ගත්තේ 0.73ට විකුණන්නේ කියන්නේ දැනට වෙළඳපොළ 0.7363 ඉතින් දැන් අපිට මේ ගනුදෙනුවෙන් මේ 18ක පාඩුවක් තියෙනවා ඒ කියන්නේ දැන් මේ වගේ තමයි දැන් ඒ කියන්නේ ඒතකොට මේක අපිට තියාගෙන අපිට ඉන්න පුළුවන් දැන් අපේ මේ මාජින් එකෙන් අඩු වෙලා ඔයාලට පේනව නේද බැලන්ස් එක අපිට තිබුණා 10,166ක් US ඩොලර්ස් දැන් අර ඉක්විටි කියන තැන මේ වම් පැත්තේ පල්ලෙහා බලන්න 10,154 වෙලා තියෙන්නේ ඇයි ඒ මොකද උනේ අර මෙතන මේ ලොස් එක දැන් මම ලොස් එක අඩු වුණා ආයි මම පේනවා ඇති මේකේ විචලනය නේ කියන්නේ ඊ타මාත්ම වේගෙන් විචලනය වෙන වෙළඳපොළක් මේක ඊ타මාත්ම වේගෙන් විචලනය වෙනවා දැන් අපි දැන් ඕක අපිට පුළුවන් මේ ඕඩර් එක අපිට මෙහෙම මෙතනින් අපිට පුළුවන් මේක ආයි අරගෙන මේ අපිට පුළුවන් මේක වෙනස් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් stop loss limit එකක් දාන්න. මේක මම ඔයගලන්ට කියලා දෙන්නම් take profit limit එකක් දාන්න පුළුවන්. take profit කියන්නේ මොකද්ද? ඒ ගානට මේ වුණොත් ඔන්න දැන් බලන්න අපි modify order කියන එකට ගියාම දැන් අපි take profit කියන එක බැලුවොත් මෙන්න මෙතන මේ take profit එක අපිට පුළුවන් ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ උඩට ගියොත් වෙළඳපොළ දැන් අපි අරන් තියෙන්නේ 73,631ටනේ කියන්නේ 73,63ට අපිට පුළුවන් මේක දැන් මෙහෙම කරලා මේක 73යි අපි දාමු 73යි මෙතන අපිට පුළුවන් 73යි 70 වගේ ගාණක් දාමු අපි එතකොට ඔයගලන්ට තේරෙනවනේ දැන් 73යි 67 මේක නිකන් මෙතන එන්ටර් කරන්නත් පුළුවන් මම මෙහෙම කරාට මෙහෙම කළා මෙතන මෙහෙම කරලා එන්ටර් කරන්නත් පුළුවන් 73යි 70 කියලා අපි දාමුකෝ 73යි 70 අපි බලාපොරොත්තු වුණොත් 73යි 70ට ආවොතින් මේක විකුණන්න කියලා තමයි ඒකෙන් කියන්නේ take profit limit එක කියන්නේ ඒකයි 73යි 70ට ආවොතින් මේක විකුණන්න ඊට පස්සේ අපිට මේ stop loss කියන්නේ මේක ගොඩාක් පල්ලෙහාට ගියොත් අපිට අපේ පාඩුව අවම කරගන්න අපිට දාන්න පුළුවන් ලිමිට් එක. ඒතකොට අපිට ඒක දාන්න පුළුවන් 73යි අපි 73යි අපි 200 විතර දාමුකෝ නැත්නම් එකපාරට මේක මේ වුණොත් එහෙම නේද? බලන්න දැන් මේ විදිහට තියෙනවා අපේ ඕඩර් එකේ. දැන් අපි මේක බැලුවාම take profit එක තියෙනවා මේ පල්ලෙහා දැන් ඒක ආයි modify කරන්න ඕන නම් ආයි අපිට කියලා කරන්න පුළුවන්. take profit කියන්නේ අපිට ලාභය ලබා ගන්න අවශ්‍ය තැන. ඒ කියන්නේ අපි දැන් මේක මිලදී ගත්තේ 0.73631ට. හරි? 7.631ට. දැන් වෙළඳපොළ තත්ත්වය 7.614. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. මේක දැන් මේ අපි මිලදී ගත්ත ප්‍රමාණයට වඩා මේ තියෙන්නේ අපි මිලදී ගත්ත මේ graph එක බලන්න මේ. අපි මිලදී ගත්තේ මෙන්න මෙතනදී
මෙතන මේ තියෙන මේ කොළ පාට කැඩීලා තියෙන එතනදී. දැන් ඊට වැඩිය වෙළඳපොළ අඩු වෙලා මේ ඊට වැඩිය අඩු වෙලානේ ග්‍රාෆ් එක පල්ලෙහාටනේ ගිහිලා තියෙන්නේ. අර මම ගිය සතියේ උගන්වපු දැන් ග්‍රාෆ් එක පල්ලෙහාට යනවා නම් ඒ කියන්නේ විනිමය අනුපාතිකය පහළ යනවා කියන්නේ පදනම් මුදල් වර්ගයේ අව ප්‍රමාණ වෙලා. දැන් මෙතන මොකද්ද අව ප්‍රමාණ උනේ? ඔස්ට්‍රේලියන් ඩොලර් එක අව ප්‍රමාණ වුණානේ. ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව ඔස්ට්‍රේලියන් ඩොලර් එකේ මිල අඩු වුණා. දැන් අපි ඔස්ට්‍රේලියන් ඩොලර් අරගෙන තිබුණ නිසා අපිට ඒකෙන් පාඩුවක් වෙලා තිනවා 22ක. ඩොලර් 22ක. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 22ක පාඩුවක් වෙලා තිනවා. මොකද මේ අපි ඇමරිකන් ඩොලර් වලින් ගණන් හදන්නේ මෙතන. ඔයගලන්ට පේනවා ඇති 10166 කියන එක 10140 ගානට අඩු වෙලා තිනවා. මෙන්න මේ තැන. ඔයාලා මොන හරි අපහැදිලි නම් අහන්න හොඳේ. දැන් මේ මෙතන මේ කොළ පාට ඊතල වලින් පෙන්වන්නේ වෙළඳ ඒ විනිමය අනුපාතිකය වැඩි වෙනවා නම්. රතු පාට ඒවා පෙන්වන්නේ අඩු වෙනවා නම්. අඩු වැඩි වේගයෙන් වෙනවා. වේගයෙන් වෙනවා. මේ කොළ පාට ඊතලය සහ නිල් පාටින් තමයි මෙතන දක්වලා තියෙන්නේ. මේ bid and ask price එක මම කිව්වේ ගැනුම් මිල සහ විකුණුම් මිල. ඒ කියන්නේ ගැනුම් මිල කියන්නේ ඒ වෙළඳපොළ ගන්න කීයටද? වෙළඳපොළ අපිට විකුණන්නේ කීයටද? ඒතර අපිට ගන්න වෙන්නේ අපි විකුණනවා නම් ඒගොල්ලොන්ට අපිට විකුණන්න වෙන්නේ මෙන්න මේ bid price එකට. එතකොට අපි ගන්නවා නම් වෙළඳපොළෙන් අපිට ගන්න වෙන්නේ ask price එකට. දැන් මේ ප්‍රස්තාරය අපි අඩු කරොත් මේ ප්‍රස්තාරය අපි අයින් කරොත් මෙන්න මේ දැන් බලන්න යුරෝ US ඩොලර්. මෙතනම ඕනනම් එන්ටර් කරන්නත් පුළුවන්. sell buy කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ sell කරනවා නම් අපි විකුණනවා නම් අඩුවට තමයි අපිට විකුණන්න වෙන්නේ. අපිට ගන්න පුළුවන් වෙන්නේ වැඩියට. තේරුණාද? ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ විකුණුම් මිල මේක. මේ ඒ කියන්නේ ඒගොල්ලෝ අපෙන් ගන්න මිල. sorry. මේක අපි විකුණනවා නම් මේක තමයි apply වෙන එක. ඒ කියන්නේ මෙතන මාරු කරලා තියෙන ලේසි වෙන්න. ට්‍රේඩ් එක කරන්න ලේසි වෙන්න. දැන් ඇත්තටම කියනවා නම් මේක අපි ගත්තොත් ඒගොල්ලොන්ගේ මේ මෙතන දක්වලා තියෙන්නේ අපේ පැත්තෙන්. මේක ඒගොල්ලන්ගේ ගැනුම් මිල. මේ 1.1769 කියන්නේ යුරෝ US ඩොලර් එකේ මේක අපේ විකුණුම් මිල ඒගොල්ලන්ගේ ගැනුම් මිල. මේක අපේ ගැනුම් මිල ඒගොල්ලන්ගේ විකුණුම් මිල. ඒ කියන්නේ වෙළඳපොළ විකුණන්නේ වැඩි මුදලට. ඒගොල්ලෝ අඩුවට අරන් වැඩියට මුදලනවා. ඒකට අපි නමක් කියනවා මොකද්ද? අපි ඒකට කිව්වේ මේ මොකද්ද ඒකට කියන්නේ පරතරය ස්ප්‍රෙඩ් එක කියලා නේ. පරතරය. දැන් අපි පොඩ්ඩක් මේක ඔහොමම තියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා අපිට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. මෙතන $35ක පාඩුවක් වගේ පෙන්නුම් කරනවා. දැන් අපි මෙතනින් අර මේ සම්බන්ධව මම ප්‍රසන්ටේෂන් එකක් හදලා තිනවා. ඒ ප්‍රසන්ටේෂන් එකට කරලා අපි ආපහු එමු. දැන් මේ ප්‍රසන්ටේෂන් එකේ මාතෘකාව දැන් අර කලින්ම අපි කරගෙන ආපු මාතෘකාවම තමයි විදේශ විනිමය වෙළඳපොළ සහ වෙළඳාම කියන එක. ඒ කියන්නේ වෙළඳාම කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඔන්න දැන් මේ සාමාන්‍ය මේ වෙළඳපොළකට පිවිසීමේදීම මෙන්න මේ වගේ අනතුරු ඇඟවීමක් කරනවා. මොකක්ද අනතුරු ඇඟවීම? මේ අවදානම සඳහා අනතුරු ඇඟවීමක්. ඇයි මෙහෙම කියන්නේ? මේ වෙළඳපොළේ ලොකු අවදානමක් තියෙනවා මේ වෙළඳපොළ සමපේක්ෂණය කිරීමේදී. කියන්නේ අපිට යම්කිසි වෙලාවක මුදලක් ඒ කියන්නේ වෙළඳපොළෙන් ගනුදෙනුවක් කරන්න අවශ්‍ය නම් ඒ අපේ අවශ්‍යතාවයට ඒක වෙනම කරුණක් නේ. නමුත් අපි සමපේක්ෂණය කරනවා නම් ඒ කියන්නේ දැන් අපි හිතමු ඩොලර් වලින් අපිට ගෙවීමක් තියෙනවා නම් අපිට ඒක කීයට හරි අරගෙන ඒ ගෙවීම කරන්න වෙනවා නේ. නමුත් අපි ඩොලර් අරගෙන විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි අපි කියන්නේ සමපේක්ෂණය කියලා. දැන් ඔන්න බලන්න අවදානම් අනතුරු ඇඟවීම මේ වෙනස්කම් සඳහා කොන්ත්‍රාත්තු කියලා CFD කියලා මේ විනිමය වෙළඳපොලේ තියෙනවා මේ මූල්‍ය උපකරණයක්. අපි ඒක ඇත්තටම මේ මෙතනදී කතා කරන්නේ නැහැ. අපි පසුව ඒක අපිට අවශ්‍යයි පසු කාලීනව අපි ඒක කතා කරනවා. අපි ව්‍යුත්පන්න වගේ දේවල් කරනකොට ඒක ගැන කතා කරමු. දැනට අපි බලමු මේ ආන්තික විනිමය වෙළඳපොළ. මේ ආන්තික විනිමය වෙළඳපොළ කියන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ දැක්කා අර අපිට ඩොලර් 10000ක් තමයි අතන තිබුණේ. හැබැයි අපි ලොකු ප්‍රමාණයක ඒ කියන්නේ ඩොලර් 10000ක් තිබුණාට අපි ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයක් ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් 73000ක වගේ ගනුදෙනුවක් කරා නේ. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් 73000ක වගේ ගනුදෙනුවක් කරා. මොකද ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයක් නේ. ඒ කියන්නේ ඩොලර් ඉතින් හැබැයි කොහමද කරේ? ඒක තමයි කියන්නේ ආන්තික විනිමය වෙළඳපොළ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ආන්තික පදනම් කරගෙන හෙලෝ මේ ගානට දැන් කොහමද?
right. Thank you. හරි. එතකොට දැන් අපි අර දැක්කේ 10000ක් තමයි අපිට තිබුණේ. නමුත් අපි ඩොලර් ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක ප්‍රමාණයක් ගනුදෙනුවක් කරානේ. ඒ ඇයි? ඒ ආන්තිකය විතරයි අපි තියන්නේ එතන. ඒ කියන්නේ මාජින් account එක කියලා අපි ඒකට කියන්නේ ආන්තික. ඒතර මේක ආන්තික විනිමය වෙළඳපොළ. එතකොට දැන් මේකෙන් කියන්නේ මේ අනතුරු ඇඟවීමෙන් කියන්නේ ආන්තික විනිමය වෙළඳපොළ යනු ඔබේ ප්‍රාග්ධනයට ඉහළ අවදානමක් ගෙන යන උත්තෝලිත නිෂ්පාදන වේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේවා ඉහළ පහළ යන ඔබේ ප්‍රාග්ධනය ඉතාමත්ම අවදානම් තත්වයකට ගෙන යන මේ නිෂ්පාදනයක් මේක. ඒ කියන්නේ මේකට කියන්නේ මේ උපකරණ මේවා ඒ වැනි උපකරණ. එතකොට මොකද වෙන්නේ? වෙළඳාම සෑම කෙනෙකුටම සුදුසු වන්නේ නැහැ කියලා කියනවා. ඒ ඇයි? වෙළඳාම සෑම කෙනෙකුටම සුදුසු වන්නේ නැහැ. මේක පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා මේ පිළිබඳව Tamanට තියෙන ඒ කියන්නේ Tamanට මේ පිළිබඳව තියෙන දැනුම තුලින් සහ ඒ උපකරණ තියෙන්න ඕන හරියට ඔයාලට පේනවනේ දැන් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බේ නැත්නම් එහෙම මේකේ මුකුත් වෙළඳාමක් කරන්න බෑ. ඇයි? විවිධ වේගෙන් වෙනස් වෙන සුළුයි. එතකොට සෑම කෙනෙකුටම සුදුසු නොවන අතර ඔබේ ආරම්භක ආයෝජනයට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් ඔබට අහිමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ලොකු ප්‍රමාණයක් අහිමි වෙන්න පුළුවන් කියලා කියන්නේ. යටින් පවතින වත්කම් සඳහා ඔබට අයිතියක් නැත. ඒ කියන්නේ මේකේ මේ තියෙන වත්කම මේ ඔයා කරන්නේ ආන්තික විනිමය වෙළඳපොළ තුලනේ ගනුදෙනු කරන්නේ. අර ඔයා ඩොලර් ලක්ෂය ගත්තාම ඒ ඩොලර් ලක්ෂයට ඔයාට අයිතියක් නැහැ. ඔයා ඒකෙන් ලාභයක් ගන්න කරන්න වැඩක් තමයි කරන්නේ. ඔයා ඒක විකුණුවේ නැත්නම් ඔයාට ඒකේ පාඩු වෙන්න පුළුවන්. ඒ වත්කම සඳහා ඔයාට අයිතියක් නැහැ. ඔබ වෙළඳාම් කළ යුත්තේ ඔබට අහිමි විය හැකි මුදල් සමග පමණි. ඒ කියන්නේ මොකද්ද? ඔබ වෙළඳාම් කළ යුත්තේ ඔබට අහිමි විය හැකි. ඒ කියන්නේ ඔයාට නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට තියෙන වැඩිපුර මුදල් ප්‍රමාණයක් තියෙනවා මේක නැති වුණත් කමක් නැහැ කියලා හිතනවා නම්. අන්න ඒවා පමණයි වෙළඳාම් කළ යුත්තේ. ඉතින් මේ අවධානම අරගෙන මිලියන ගාණක් මිනිස්සු ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ අයට මේකට විශ්වවිද්‍යාලයේ හැකියාවක් නැති වුණත් ලෝකේ වෙනත් රටවල් වලින් මිලියන ගණනක් අය මේ අවධානම ගන්නවා. මොකද මේ අවධානම ගන්න ඒ අවධානම තුල ලොකු ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න වැඩි අවධානමක් ගත්තාම බොහෝ වෙලාවට වැඩි ලාභයක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා බොහෝ අය මේ වෙළඳපොළට පිවිසෙනවා. ඉතින් නමුත් මේ අවධානම ඕනෑම අවස්ථාවකදී ඒකේ ඒ කියන්නේ ඒ වෙළඳපොළ පිවිසෙන අයට දෙන අවධානමක් මේ අනතුරු ඇඟවීමක්. එතකොට ඔබට අහිමි විය හැකි මුදල් සමග පමණයි. ඒ කියන්නේ එක්සස් මනි කියලා කියන්නේ අපි කියන්නේ වැඩිපුර මුදල් තියෙනවා නම් තමයි මේක වෙළඳාමට යන්න කියලා මේගොල්ලෝ කියන්නේ. අතීත කාර්ය සාධනයේ අනාගත කාර්ය සාධනයේ පිළිබඳ සාතිකයක් නොවේ. ඒ කියන්නේ මොකද්ද? මේ වෙළඳපොළේ අර හිස්ටොරිකල් ඩේටා කියලා කියන්නේ අපි. ඒ කියන්නේ දැන් කලින් ඇතිවෙච්ච තත්වයන් ඒ කියන්නේ කලින් හොඳ තත්වයක් ඇති වුණත් ඒක අනාගතයේදී ඒකම වෙනවා කියලා අපිට තීරණයකට එන්න බෑ. කලින් වෙච්ච දේම හෙට අනිද්දා අද හවසට එහෙම වෙයි කියලා හිතන්න බෑ. වෙළඳපොළ සම්බන්ධයෙන් ඒක තමයි තත්වය. ඒ කියන්නේ හොඳින් ක්‍රියාත්මක වෙනවා. හැමදේම තිබුණත් අපි ගන්නා මුදල් ප්‍රමාණය හොඳට අපි හිතමු හොඳ මුදලක්. නමුත් මේ මුදල ඉදිරියේදී මිල අපි අරගෙන තියෙනවා නම් ඒකේ මිල අඩුවීමේ හැකියාවක් ඇති වුණොත් අපිට අර පාඩුව දරා ගන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ අවදානම් අනතුරු ඇඟවීම කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕන. මේ යම්කිසි කෙනෙක් මේ වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වීමට කල්පනා කරනවා මේක ඇත්තටම කියනවා නම් මේකට ඒ කියන්නේ මේ වෙළඳපොළේ ඉන්න අය ඒ කියන්නේ අපි ගත්තොත් ඔයගලන්ට YouTube එකේ බලන්න පුළුවන් සමහරක් වෙලාවට ඒම ඉන්න මේ ඒ ආයෝජකයෝ ගත්තොත් ඒගොල්ලෝ මුළු කාල සීමාවම මේ වෙළඳපොළ දිහාම බලාගෙන ඉඳලා මේ ගනුදෙනු කරන අය. දැන් මේ අපි මේ කොටස කලිනුත් කරා නමුත් මම ටිකක් ඉක්මනින් මේ ටික කරන්නම්. ඉහළම ද්‍රවශීලී වෙළඳපොළයි දිනකට සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 6ක් 7ක් පමණ මේකේ ගනුදෙනු වෙනවා. දිනකට පැය 24යි දින 5යි ඒ කියන්නේ සතියේ දින 5 මුදල් වර්ග මිලදී ගැනීම සහ විකිණීම කියන දේ තමයි මෙතනින් කරන්නේ. මේ මුදල් වර්ග මිලදී ගැනීමේදී ඒ මුදල් මිලදී ගන්න තවත් මුදලකට සාපේක්ෂව නිසා
මේ මුදල් යුගල වශයෙන් තමයි අලවිවීම සිදු වෙන්නේ මේ වෙළඳපොලේ. අලවිවීම සිදු වෙන්නේ යුගල වශයෙන්. දැන් මේ විදියට දැන් මම මේ ඔයාලට මේක තවදුරටත් පැහැදිලි කරන්න කලිනුත් මම මේ පැහැදිලි කිරීම කරා. මේ වෙළඳපොළ අපි ගත්තොත් මේ නිව්යෝර්ක් සිඩ්නි ඔස්ට්‍රේලියා ඒවා තමයි මේ අන්ත දෙකේ ඉන්නේ. මේ අපි ටයිම් සෝන්ස් කියලා ගත්තාම අර ලෝකේ කාලය මේ කාලය සම්බන්ධයෙන් රටවල් පිහිටා තිබෙන භූගෝලීය වෙනස නිසා යම් කිසි වෙළඳපොළක් මේ වෙලාවේ පවත්වනවා නම් තව වෙළඳපොළක් ඉවර වෙලා තියෙන්න පුළුවන්. දැන් ඇත්තටම ගත්තොත් දැන් වෙලාව එක නිසා බොහෝ වෙලාවට මේ හරිය මේ සිඩ්නි වෙළඳපොළ මේ වෙලාවට වැහිලා තියෙන්නේ. මේ තියෙන සිඩ්නි වෙළඳපොළ ගනුදෙනු ඉවරයි. ඒතර ටෝකියෝ ඒ වෙළඳපොළවල් දැනට තාම ගනුදෙනු වේගෙන එනවා. ඊට පස්සේ දැන් අපි ගත්තොත් ලංකාව අද නිමාඩු නිසා නැත්තම් ලංකාව වගේ රටවල් මේ ටික තාම ඇරලා තියෙන්නේ. එතකොට නිව්යෝර්ක් ඒ පැත්ත තාම ඒගොල්ලන්ට තාම පාන්දර නිසා ඒ කියන්නේ ඒගොල්ලන් රෑ තාම ඒගොල්ලෝ ගොඩක් රෑ ඒක නිසා ඒගොල්ලන්ට මේ තාම මේ වෙළඳපොළ ඇරිලා නැහැ. ඉතින් තව ගොඩාක් වෙලා මේ වෙළඳපොළ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ නිව්යෝර්ක් වෙළඳපොළ වැහෙන්න කියන්නේ පහන වෙලාව වෙනකොට නිව්යෝර්ක් වෙළඳපොළ වහන වෙලාව වෙනකොට අනිත් වෙළඳපොළවල ඔක්කොම සෙනසුරාදා ඉරිදා සෙනසුරාදාට ගිහිල්ලා ඇත්තටම සෙනසුරාදාට ගිහිල්ලා. ඉතින් සෙනසුරාදාට ගිහිලා තියෙන නිසා මේක වැහෙන වෙලාවට සමහර සෙනසුරාදා පාන්දරත් මේ අයට පුළුවන් මොන්න මෙතන ගනුදෙනු කරන්න. නමුත් සතියේ දවස් 5 කියන්නේ මේ වෙළඳ මධ්‍යස්ථාන වහන කාලයට කියන්නේ ඕන්ගේ අපි දැන් හිතන අපි කියනවා අවුරුදු 9 ඉඳන් 5 වෙනකන් කියලා හිතන්නකෝ. ඒතකොට මේ වෙළඳ මධ්‍යස්ථාන වහලා තියෙන වෙලාවට මේ වෙළඳ පොළවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මේ වෙළඳ පොළවල් ක්‍රියාත්මක වුණේ නැති වුණාට ඒ ප්‍රධාන මූල්‍ය ආයතන බැංකු මහා බැංකු වගේ දේවල් ක්‍රියාත්මක නොවුනට පුද්ගලයන් වශයෙන් සහ ව්‍යාපාර වශයෙන් මිනිසුන්ට මේ යම් අයට මේ වෙළඳපොළට ඇතුළු වීමට බාධාවක් නෑ. මොකද මේක ජාලයක් නේ ඇත්තටම කියනවනේ. මේ වගේ මේ තියෙන වෙළඳපොළ ව්‍යුහය. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රධාන පෙළේ බැංකු තියෙනවා මෙතන මේ ඒවට සෙන්ට්‍රල් බැංක්ස් මහා බැංකු සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ බලන්න මේ ස්පෙකියුලේටර්ස් අපි සමපේක්ෂකයෝ ඉන්නවා. එතකොට මෙතන ඉන්නවා අර ගනුදෙනු කරුවෝ අලෙවිකරුවෝ ඉන්නවා. ඒ කියන්නේ කුඩා අලෙවිකරුවෝ. ඊට මේ මාකට් මේකර්ස්ලා මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතර බ්‍රෝකර්ස්ලා ඉන්නවා. මේ බ්‍රෝකර්ස්ලා කියන්නේ කවුද? තරවකරුවෝ ඉන්නවා. ඒතර මේ අරමුදල් මේ කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ්ස් ඒ කියන්නේ අරමුදල් එක විදිහ අරමුදල් මේකට සම්බන්ධ වෙනවා. ඔයාලට තේරෙනවා ඇති දැන් මෙතන මේ කොටසක් වැහුනොත් මේ කොටසක් මේ මූල්‍ය මධ්‍යස්ථානයක මේ හෝ මූල්‍ය මධ්‍යස්ථාන කීපයක දැන් මෙතන අපි ගත්තොත් මහා බැංකු 4ක් මම දක්වලා තියෙනවා. ඒතර මේ මහා බැංකු සමහරක් වෙලාවට මේ එක මහා බැංකුවක් දැන් අපි හිතමු ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් බැංක් එකක් තියෙනවා නම් ඒ සෙන්ට්‍රල් බැංක් එක දැන් මේ වෙලාවේ ගනුදෙනු වලට එන්නේ නැහැ. නමුත් තව ඒවා ඉන්න තියෙනවානේ. ඒවා එනවා. එතකොට මේ ඒගොල්ලෝ වෙළඳපොළ සකසන විදියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තමයි වෙළඳපොළ ව්‍යුහය. මේක අර මම ගිය සතියේ කරා වගේ කුඩා රටවල් කීපයකින් කුඩාවට ආරම්භ වෙලා දැන් මේක ලොකු ජාලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියලුම ආයතන තමන්ගේ ගනුදෙනු වහපු වෙලාවට තමයි වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වැහෙන්නේ. ඒතර සියලුම ගනුදෙනු අහන වෙලාව තමයි සෙනසුරාදා ඉරිදා නේ. සෙනසුරාදා ඉරිදා. ඉතින් සමහරක් වෙලාවට අර කාලය වෙනස නිසා සමහර රටවල් වල සිකුරාදා මාස කියන්නේ අපිට සෙනසුරාදා උදේ ඒ කියන්නේ පාන්දර වෙන්න පුළුවන්. තව රටක සෙනසුරාදා උදේ වෙන්න පුළුවන්. ඒ වගේ පැය 12ක වෙනසක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ව්‍යුහය තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඔයගොල්ලෝ යම් කිසි දෙයක් අපැහැදිලි නම් මේ ව්‍යුහය පිළිබඳව ප්‍රශ්න අහන්න. දැන් සමපේක්ෂණය කියන්නේ මොකක්ද? අපි සමපේක්ෂණය ගැන කතා කරා කලිනුත්. සමපේක්ෂණය යනු වත්කමක් අනාගතයේදී වඩා වටිනාකමක් බවට පත් වනු ඇතයි යන බලාපොරොත්තු ඇතුව වත්කමක් මිලදී ගැනීම හෝ අනාගතයේදී එය ලාභදායි. දැන් මොකක් හරි වත්කමක මිල ඉදිරියට වැඩි වෙයි කියලා අපි හිතනවා.
හිතලා ඒක මිලදී ගන්නවා. ඒ මිලදී ගන්න ඒ වත්කම අපිට පාවිච්චියට නෙමෙයි. වැඩි වුණාම විකුණන්න. දැන් ඇත්තටම සමපේක්ෂණය කරන්න පුළුවන් විදේශ විනිමය වෙළඳපොළ තුලම පමණක් නෙමෙයි. අපිට සමපේක්ෂණය කරන්න පුළුවන් මොනවද? ඉඩම් අරගෙන විකුණන අය ඉන්නවානේ. නමුත් ඒවා ඉතා ද්‍රවශීලී වෙළඳපොළ වල නෙමෙයි. නමුත් විදේශ විනිමය වෙළඳපොළ ද්‍රවශීලී සහ ඉතාමත්ම වැඩි ක්‍රියාකාරීත්වයක් දක්වන ඉතා හොඳ වෙළඳපොළක්. දැන් ඒ වගේ දැන් මොකද වෙන්නේ? දැන් මේ මුදලක වටිනාකම වැඩි වෙයි කියලා හිතලා ඉස්සරහට අපි ඒ වත්කම මිලදී ගන්නවා. එහෙම නැත්තම් අපිට කරන්න පුළුවන් අනාගතයේදී ඒ ලාභදායී වෙයි. වටිනාකමින් අඩු වෙනවා කියලා හිතලා විකුණනවා. දැන් අද අපි විකුණනවා. අනාගතයේදී අපිට වත්කම නැහැ අතේ. වත්කම තියෙන්න ඕනේ නැහැ. අපි ඒක විකුණනවා. විකුණුවාම මොකද වෙන්නේ? අනාගතයේදී ලාභ වුණාම අපි අරගෙන අර පියවීම කරනවා. තේරුණාද? අපි අද විකුණලා අනාගතේ අඩු වුණාම පියවනවා. දැන් අපි මෙතනදී කරේ දැන් අපි ඔයගලන්ට අපි මේ ආරම්භයේදී කරපු මේ ගනුදෙනුව දැන් බලන්න මේ ගනුදෙනුව අපිට ලාභ වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක ලාභ වුණ නිසා අපිට අර මේ ප්‍රොෆිට් මේ ටේක් ප්‍රොෆිට් ලිමිට් එක නැතුව මේකෙන් අපිට මේ අයින් වෙන්න පුළුවන්. ඔන්න දැන් මම මේක වහනවා මේ ක්ලෝස් කරනවා. හරි. ඔයාලගේ තර මෙහෙම ඩීටේල් එක ගන්න එක පොඩ්ඩක් ඉන්න ළමයා ගන්නකම්. හරි. දැන් ඔන්න ක්ලෝස් කරා. ක්ලෝස් කරාම අපිට මේකෙන් ආව 49ක ලාභයක් ආවා. දැන් මෙතන එක මේ ඔයාලට තේරුණාද? දැන් ඔන්න ඒක ක්ලෝස් කරේ කීයද? අපි මේක ගත්තේ 73,631කට. 73,631කට අරගෙන අපි ඒක විකිනුවා 73,675ට. තේරුණාද? 73,675ට විකිනුවා. 73,631කට තමයි ගත්තේ. එතකොට 49ක අපිට ලාභයක් මෙතන පෙන්නුම් කරා. ඇත්තටම අපි වාහන වෙලාවේදී හම්බුණු ලාභය තමයි අපිට account history එකට ගිහිල්ලත් ඒක බලන්න පුළුවන් මේ තියෙන. අපිට වහපු වෙලාවේදී ලැබුණු ලාභය තමයි 44ක්. මේ තියෙන මේ අන්තිමට කරපු මේක තමයි අපි ගනුදෙනුව. අපි මේක ගත්තේ කීයද? 73,631කට. 631 කියන්නේ අතරම 73,63. මේ පිප් එකෙන් 10න් එකක් තමයි මේ එක විදියට සලකලා තියෙන්නේ. අපි ස්ටොප් ලොස් එකක් සහ ටේක් ප්‍රොෆිට් එකක් දැම්මා. අපි ටේක් ප්‍රොෆිට් එකක් දැම්මට අපි දැන් මේක අපි හදිස්සිය දැක්කා මේක 73,675ට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 73,67ට වැඩි වෙලා තිබුණා. ඉතින් එතකොට අපිට 44ක ලාභයක් තියෙනවා. මේ තියෙන ලාභේ 44ක ලාභයක් තියෙනවා. ඉතින් අපි ඒක මොකද කරේ? අපි මේ තත්ත්වෙන් අයින් වෙලා සම තත්ත්වයට ආවා. දැන් අපි දැන් නිරාවරණයක් නැහැ. ඕස්ට්‍රේලියන් ඩොලර් US ඩොලර් කියන එකට අපි නිරාවරණයක් නැහැ නේ. නිරාවරණයක් නැහැ. දැන් අපි ඒ ගනුදෙනුව අවසන් කරා. දැන් අපිට ඕන නම් අපිට පුළුවන් මේක දැන් උඩට ගියා කියලා අපි මේ 73,81ටත් ගිහිලා තියෙනවා. අපි දැන් අපි එකපාරම මේක කරන්නේ නැතුව අපිට බලාගෙන ඉන්න තිබුණා ඕන නම් තව මේ 73යි දැන් 68 අඩු වැඩි වෙනවා. දැන් අපි කරේ 73,67ටනේ. දැන් මේක උඩට ගියා. දැන් අපිට පුළුවන් දැන් අර මම කලින් කිව්වා වගේ ගනුදෙනුවකුත් කරලා බලන්න. මේ කියන්නේ අපි දැන් ඉස්සලා කරේ මේක මිලදී ගත්ත එකනේ. අපි මේක විකුණලා බලමු. ඒ කියන්නේ විකුණනවා නම් ඒ කියන්නේ අපිට වත්කම තියෙන්න ඕනේ නැහැ. මේක ඇවිල්ලා තත්වයන් ගැනීමක් නේ මෙතන කරන්නේ. දැන් ඔන්න බලන්න දැන් මම මේක එක ලොට් එකක්ම ආයි සෙල් බයි මාකට් කියලා විකුණනවා. එතකොට ඔන්න මම ඒක ඕකේ කරා. ඕකේ කරන්න ඉස්සෙල්ලා මේක ඕකේ කරලා ඉස්සෙල්ලා මේක එනවා ට්‍රාන්සැක්ෂන් එක. ඔන්න දැන් අපිට බලන්න මේ ට්‍රේඩ් එක තියෙන එක මොකක්ද අපිට මේ තියෙන්නේ? දැන් ඒක අර පාඩු වෙනවා අපිට. මොකද පාඩු වෙන්නේ? වෙළඳපොළ ඉහළ යනවා. දැන් අපි විකුණුවානේ. අපි විකුණුවේ 15යි කියලා බලාපොරොත්තු වෙන්නේ. සමපේක්ෂණය කරන්න. නමුත් වෙළඳපොළ ඉහළ යනවා මේ. ඉහළ ගියා. දැන් ඉස්සල්ලකින් අපි ලාභයක් ගත්ත කොහොම හරි. දැන් ඒ වුණාට මේක දැන් ඉහළ ගිහලා දැන් මේ මෙතන අපිට 20ක පාඩුවක් තියෙනවා. ඉතින් අපි දැන් බලන්න ඕන මේ වෙළඳපොළ ආයි මොකද වෙන්නේ කියලා. දැන් අපි විකුණපු එක අපිට ලාභ වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේ එක්ස්චේන්ජ් රේට් එක අඩු වෙන්න ඕන නේ. අයි අපි දැන් ඔස්ට්‍රේලියන් ඩොලර්නේ විකුණලා තියෙන්නේ. මේ යුගලය විකුණනවා කිව්වහම මේක වෙන්නේ මේ පදනම් මුදල් වර්ගය තමයි විකුණෙන්නේ. ඔයගලන්ට පැහැදිලි නේද? මේ යුගලයනේ අපි විකුණන්නේ. ඒතර පදනම් මුදල් වර්ගය විකුණන්නේ අපි.
අපි පදනම් මුදල් වර්ගය විකුණනවා ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව. අපිට ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකද මේ මෙතනදී මෙයා අපිට දීලා තිනවා මෙන්න මේ මාජින් එකක්. මේ තියෙන්නේ මේ ෆ්‍රී මාජින් කියලා තියෙන්නේ දැන් මේ දැන් අපි කොටසක් පාවිච්චි කරපු නිසා ෆ්‍රී මාජින් එක 9822 වෙලා. ඒ කියන්නේ ඇයි අපිට අර 10210ක් තිබුණා. දැන් අපි මේක පාවිච්චි වෙලා. ඉතින් මේ මාජින් එක අඩු වෙනවා. මේ මාජින් එක අඩු වෙනවා. මේ අපි ගන්න ගනුදෙනු වල අනුව. දැන් අපි මේක මෙතනත් අපිට ඕන ටේක් ප්‍රොෆිට් එකක් දාන්න පුළුවන්. අපි ඒකත් කරලාම ඉමු. එතකොට අපි දන්න දැනුවත්වම වෙළඳපොළ පහළ ගියොත් ගොඩක් අපිට පුළුවන් ඒකෙන් අපිට මේක දාන්න. අපි දැන් මෙතන අපි හිතමු ටේක් ප්‍රොෆිට් එක අපි දැම්මොත් මෙතන මෙන්න මෙතන තියෙන එක ක්ලික් කරලා අපි modify order කරලා ටේක් ප්‍රොෆිට් එක අපි දාමු 73යි අපි ගත්තේ කීයටද විකිණුවේ 73යි 67ටනේ. එතන මේක වෙන්න ඕනේ 73යි අපි දාමු 50 විතර දාමුකෝ. මේ 73යි 50 කියලා දාමුකෝ. ඒතර එච්චරට අඩු වුණොත් ගන්න කියලා අපි කියන්නේ. මේක මේ එච්චරට අඩු වුණොත් මේ ට්‍රාන්සැක්ෂන් එක කරනවා. දැන් ඔන්න ඔයගොල්ලෝ තේරෙනවනේ අර මුලදී පාඩුවක් තිබුණානේ දැන් මේක අඩු වෙලා පාඩුව මේ ඩොලර් 3 වල අඩු වෙලා. ඒ කියන්නේ වෙළඳපොළ පොඩ්ඩක් පහළ බැස්ස අපි හිතපු විදියටම. අපි 15යි කියලා හිතලානේ මේක කරේ. අපි දැන් අපේ පාඩමට ගිහලා බලමු. දැන් අපි කර හිටියද ඒක තමයි මේ තියෙන්නේ. සමපේක්ෂණයේ අනු සමපේක්ෂණයේ අනු වත්කමක් අනාගතයේදී වඩා වටිනාකමක් බවට පත්වනු ඇතයි යන බලාපොරොත්තු ඇතුව වත්කමක් මිලදී ගැනීම. ඒතර අපි මොකද්ද දැන් මේ පන්තිය පටන් ගන්නකොටම කරේ? පන්තිය පටන් ගන්නකොටම අපි හිතුවා ඕස්ට්‍රේලියන් ඩොලර් එකේ මිල ඉහළයි කියලා හිතලා ඕස්ට්‍රේලියන් ඩොලර් මිලදී ගැනීමක් කරා නේද? එතකොට මිලදී ගැනීමක් කරාට ඇත්තටම අපිට සුළු මොහොතකින් තේරුණා මිල පහළ ගියා කියලා. මිල පහළ ගිය නිසා අපිට පාඩුවක් පෙන්නුම් කරා. හැබැයි ටික වෙලාවකින් ආයි බලනකොට මිල ඉහළ ගිහිල්ලා නේ. ඒතර අපි අර හිතපු දේ හරි ගියා කියලා හිතලා අපි ඒකේ ලාභය ගත්තා. ඒකේ ලාභය අපි ගත්තා. දැන් ඊට පස්සේ අපි මොකද කරේ? අපි දැන් හිතනවා ඕස්ට්‍රේලියන් ඩොලර් එක දැන් ටිකක් ඉහළ ගිහිල්ලා තියෙන නිසා මේක පල්ලෙහාට එයි කියලා. එහෙම පල්ලෙහාට එයි කියලා හිතලා අපි මොකද කරේ? විකිණුවා. ඒ කියන්නේ විකුණනවා කියන්නේ මේවට කියන්නේ තත්වයන් ගැනීම. ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මුලින් කරේ මොකද්ද මම? දැන් මේ තත්වයන් ගැනීමත් අපේ පාඩමේ කොටසක්. අපි ඉදිරියටත් ඒක සාකච්ඡා කරනවා. නමුත් මේක මේ දැන් පොඩ්ඩක් මෙතන අපි ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න උත්සාහ කරන නිසා දැන් බලන්න තත්වයන් ගැනීම කිව්වහම අපි මුලින්ම කරේ මොකද්ද? පන්ති ආරම්භයේදීම අපි ඕස්ට්‍රේලියන් ඩොලර් ධන තත්වයක් ගත්තා. නේ? අපි ඕස්ට්‍රේලියන් ඩොලර් ධන තත්වයක් ගත්තාම ඒකේ මොකද්ද ඉතුරු පැත්ත ඇමරිකන් ඩොලර් ඍණ තත්වයක්. ඇමරිකන් ඩොලර් ඍණ තත්වයක්. ඒතර අපි ඕස්ට්‍රේලියන් ඩොලර් ධන තත්වයක් සහ ඇමරිකන් ඩොලර් ඍණ තත්වයක් ගත්තා. ඒතර මොකද වුනේ? ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ඕස්ට්‍රේලියන් ඩොලරේ මිල ඉහළ ගියා නේ? ඇයි? ඔයගොල්ලෝ පේනවනේ අර graph එක ඉහළට ගියා. එතකොට මොකද වුනේ? අපි කරපු වැඩේ ඕස්ට්‍රේලියන් ඩොලර් විකිණුවා. හරි? අන්න එතකොට මොකද වෙන්නේ? අපි ධන තත්වය තිබුණා ඕස්ට්‍රේලියන් ඩොලර් ඍණ තත්වය තිබුණා US ඩොලර්ස්. ඒ දෙකේම අපි සම තත්වයකට ආවා. ඒ කියන්නේ අපි කරපු වැඩේ අර ඕස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂ්‍ය විකුණලා ඒකෙන් අර US ඩොලර්ස් ගත්තා. ඒතකොට ඒ ලක්ෂ්‍ය විකුණලා US ඩොලර්ස් ගත්ත නිසා අපිට වැඩිපුර US ඩොලර් ප්‍රමාණයක් හම්බුණා නේ. අපිට වැඩිපුර හම්බුණ US ඩොලර් ප්‍රමාණය තමයි අර 44. US ඩොලර් 44ක් හම්බුණානේ. එතකොට ඒ 44 තමයි අපේ ලාභය. දැන් අපි මේක ඇත්තටම අපි බලමු මෙතන පොඩ්ඩක් ඒක ඔයගලන්ට තව පැහැදිලි වෙන්න. මොකද මේක මම කැමති ඔයගොල්ලෝ ගොඩක්ම පැහැදිලි ලෙස මේ පාඩම ඉගෙන ගන්නවා නම් ඒකයි මම මේ වගේ දෙයක් ඇත්තටම කරන්නත් හිතුවේ. දශම ඔයාලට මතකද අපි ගත්ත 73යි ගිහිල්ලා බලමු මේක. අපි කරේ ඒක කරගත්තේ කියලා 73යි අපි ගත්තේ 73යි 63ට නේ. 73යි 63ට අපි විකුණලා තියෙන්නේ 73යි 67යි 5ට නේ. 73යි 63
73.67.5 බලමු අපිට මේ ගණනය කිරීමක් කළා මේක තමයි අපේ ගැනුම් මිල ඊට පස්සේ අපි විකිනු මේක කීයටද දශම 7.67 හරි දැන් මෙතනදී කීයක් අපිට ලාභද එතකොට ඒ කියන්නේ මේක එකක් නම් ඔයාලට පේනවා නේද මේ තියෙන්නේ 73.63.1 73.67.5 අපි අන්තිම දශම ස්ථානයට ගමු පිප්ස් එකෙන් 10න් එක කියන එකත් ඒත් අපිට හරිම උත්තරේ ගන්න පුළුවන් මේක නම් තුනයි එකනේ එතන 63 තුනයි දැන් මේ දෙක අතර වෙනස කීයද මේක තමයි අපේ ගැනුම් මිල උනේ නේ මේකනේ ගැනුම් මිල උනේ මේක තමයි අපේ ගැනුම් මිල එතකොට මේකේ මේක තමයි විකුණුම් මිල උනේ එතකොට දැන් අපි ගණනය කිරීම කරනවා ඉතින් මේ දෙකේ වෙනස කීයද එතකොට අපිට ලාභයක් වුණා දැන් මෙතනදී අපි මුලින්ම කරේ මොකද්ද AUD සහ US ඩොලර්නේ අපේ තිබුණේ අපි ඒකත් මෙතන ලියමු US ඩොලර් එතකොට AUD අපි AUD කීයක්ද අපි ගත්තේ ලක්ෂයක් නේ එතකොට AUD ලක්ෂයක් අපි එතනදී අපිට විකිණෙන්න කීයද ඔස්ට්‍රේලියා මේ US ඩොලර්ස් නම් 73.631යි නේ හරි නේද එක ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් US ඩොලර්ස් 773යි නේ ඒක ලක්ෂයකට එන්නේ 73.631යි ඒක මේවයි තත්ත්වයන් මොනවාද මේක ධන ඔයාලට පැහැදිලිද මේක ධන තත්ත්වයක් මේක ඍණ තත්ත්වයක් නේ මේක ඍණ තත්ත්වයක්. ඒතකොට දැන් මේක අපි සම තත්ත්වයකට පත් කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේක සම තත්ත්වයකට පත් උනේ කොයි වෙලාවෙද? සම තත්ත්වයට පත් උනේ අපි මේක නැවතත් අර ඔස්ට්‍රේලියන් ඩොලර් 100 විකිනුවා. ඔස්ට්‍රේලියන් ඩොලර් 100 දැන් දෙවෙනි ට්‍රාන්සැක්ෂන් එක නෙවෙයි මේ මුල ට්‍රාන්සැක්ෂන් එක අපි ක්ලෝස් කරා කියලා දෙයක් කරානේ. සම තත්ත්වයට එන්න. ඒතකොට මෙතනදී අපිට ලැබුණා ඔයාලට තේරෙනවද ලැබුණා කීයක්ද? 73.675ක්. හරි? එතකොට අපිට ලැබුණා අපි ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයක් විකිනුවා. මුලින් ලක්ෂයක් අරගත්තා ඊට පස්සේ ඒ ලක්ෂ විකිනුවා. දැන් අපිට US ඩොලර් ප්‍රමාණය ලැබුණා. වැඩිපුර US ඩොලර් ප්‍රමාණය. ගණන් හදලා බලන්න කීයක් ලැබිලාද අපිට කියලා. 73.675න් අඩු කරන්න ඕන 73.631 44ක් ලාභයි. පැහැදිලිද? අපිට US ඩොලර් 44ක් වැඩිපුර හම්බුණා. පැහැදිලිද ඔයගලන්ට මේක ගණනය කිරීම? දැන් ඔන්න බලන්න මේ මෙතනක් තියෙන්නේ 44 තමයි මේ තියෙන්නේ මේ. 44ක් වැඩිපුර හම්බුණා. දැන් අපි ඕනනම් ගිහලා බලමු අපේ පස්සේ කරපු එකට. දැන් අපිට පාඩු වෙලා මේ නැවත ඉහළ ගිහිල්ලානේ. මේ පාඩු වෙලා තියෙන්නේ. ඉහළ ගිහිල්ලා තියෙන්නේ වෙනද පොළ. අන්න මේක තමයි දැන් අවදානම කියලා කියන්නේ මේ. ඒ මොකද අපි කරේ දැන් මෙතනදී අපි අරන් තියෙන්නේ ඍණ තත්වයක්. අපි මෙතනදී ගත්තේ ඍණ තත්වයක්. ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයක් ඍණ තත්වය ගත්තා. 73.678ක් අපි US ඩොලර් අරගෙන තියෙන්නේ. ඔන්න බලන්න මම තව ස්ලයිඩ් එක මේක ලියන්නම්. ඔයාලට මේක පැහැදිලිද? මේ කරපු දේ පැහැදිලිද? මේක අපැහැදිලි නම් පොඩ්ඩක් කියන්න මට අපි නැවතත් මේක බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුලින්ම පන්තිය පටන් ගන්නකොටම ඔස්ට්‍රේලියන් ඩොලර් එක ලොට් එකක්. ඒ කියන්නේ ලක්ෂයක් අපි මිලදී ගත්තා. මේ මෙන්න මේ
මේ මම මේ highlight කරපු මිලට කහ පාටින් highlight කරලා තියෙන මිලට හරි ලක්ෂයක් මිලදී ගත්තා. එතකොට ඒ සඳහා අපිට ගෙවන්න උනා US ඩොලර් 73631ක්. අපි මේක කොහොමද ගෙව්වේ ඇත්තටම? අපිට මේක ගෙවන්න තිබුණාද මෙච්චර US ඩොලර් ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ අර 10000ක් US ඩොලර් මේ ඩෙමෝ account එකේ තියෙනවනේ. ඒ 10000 තමයි අපේ මාජින් එක. එතකොට එයා ඒ 10000 වගේ ඒකේ ගුණාකාර වලින් ඒකට කියන්නේ අර ලීවර් කරනවා කියලානේ ලීවරේජ් කියලා කියන්නේ. ඒකේ ගුණාකාර වලින් අපිට ගනුදෙනු කරන්න දෙනවා. ඒකින්ද තමයි අපිට මේ වගේ ලොකු ගනුදෙනුවක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඒක තමයි අර අවදානම සම්බන්ධයෙන් කියනකොට කිව්වේ මේකේ අපිට අයිතියක් නෑ මේ වත්කම පිළිබඳව. අපිට අයිතිය තියෙන්නේ ඇත්තටම මේ ඩෙමෝ account එක නිසා ඒ අයිතියක් නෑ. නමුත් අපිට අයිතිය තියෙනවා නම් තියෙන්නේ අපි මේ මෙතන තියෙන 10000ට විතරයි. මෙන්න මෙතන තියෙන මේ 10210 වෙලා තියෙන දැන් මේ ලොකු පාඩුවක් වෙලා තියෙන දැන් ඔයාලට පේනව නේද මේ පාඩුව. මේ මොකද උනේ? අපි විකුණුවෙන් පස්සේ වෙළඳ පොළ ඉහළ ගියා. ගොඩක්. අපි මේක කරන්නේ නැතුව අර ඉස්සල්ලා එකම තියාගෙන ඉඳලා අපිට මේ වගේ ලොකු ලාභයක් ගන්න තිබුණා. වෙළඳ පොළ ඉහළ ගියා අපි විකුණුවෙන් පස්සේ. හරි? ඉතින් දැන් අපිට තේරෙනවා නේද මේකේ තියෙන අවදානම. මේ අවදානම. ඔන්න දැන් අපි බලුවොත් දැන් ඔන්න අපි කරපු වැඩේ ඕස්ට්‍රේලියන් ඩොලර් ධන තත්වයකට ගියා. US ඩොලර් ඍණ තත්වයක් ගියා. ඊට පස්සේ ටික වෙලාවකින් අපි දැක්කා ඕස්ට්‍රේලියන් ඩොලරය US ඩොලරයට සාපේක්ෂව වටිනාකමින් ඉහළ ගිහිල්ලා කියලා. කොහොමද අපි ඉහළ ගිහිල්ලා කියලා දැනගත්තේ? ඇයි වැඩි මේ විනිමය අනුපාතිකයත් ඉහළ ගිහිල්ලා 0.73යි 6යි 7යි 5යි. ඉස්සල්ලා එක ඕස්ට්‍රේලියන් ඩොලර් එකකට ලැබුණේ ඇමරිකන් ඩොලර් 73යි 631 නම් දැන් 73යි 675ක් ලැබෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඇමරිකන් ඩොලරේ අවප්‍රමාණ වෙලානේ යම්කිසි ප්‍රමාණයක් අවප්‍රමාණ වෙලා. හරි? යම්කිසි ප්‍රමාණයක් අවප්‍රමාණ වෙලා මේක මම තවදුරටත් ඔයගලන්ට පැහැදිලි කරන්නම් LKR USD උදාහරණයකට අරගෙන දැන් මෙතන අපි හිතමු දැන් අපි ගත්තොත් මෙහෙම USD LKR උදාහරණයක්. හරි? දැන් අපි හිතමු අපි 200ට ගත්තා 200ට US ඩොලර් එකක් LKR 200 නම් හරි දැන් මේක 210 වුණොත් මොකද වෙන්නේ? අපි හිතමු මේක වැඩි වුණා කියලා 210ට 200 තිබුණ එක 210 වුණා නම් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ප්‍රතිමුදල අවප්‍රමාණ වෙලානේ. ඒ කියන්නේ මම හැමතිස්සෙම ඔයගලන්ට කිව්වා ප්‍රතිමුදල අවප්‍රමාණ මේක නම් ඔයගලන්ට තේරෙනවනේ 200 ඇමරිකන් ඩොලර් එකක් LKR 200 තිබුණ එක 210 වුණාම ඔයගලන්ට මේක අපි දන්න මුදල් වර්ගයක් නිසා අපි දන්නවා මෙතන මොකද උනේ රුපියල අවප්‍රමාණ වුණානේ. ඒ කියන්නේ මෙතනදී පදනම් මුදල් වර්ගයේ මිල ඉහළ යෑමක් වෙනවා. ඒ කියන්නේ වටිනාකම ඉහළ යෑමක් වෙනවා මේ විනිමය අනුපාතිකය ඉහළ යෑමත් එක්කම. දැන් මෙතනත් එහෙමනේ මෙතනත් මොකද්ද උනේ? මෙතන පදනම් මුදල් වර්ගය කියන්නේ මොකද්ද? AUD Australian dollar නේ Australian dollar USD මෙහෙමනේ දැන් තිබුණේ. හරි? ගැනුම් මිල විකුණුම් මිල අපි මේක අයින් කරමු. ඊට පස්සේ AUD USD මෙන්න මේ වගේ තත්ත්වයකට ආවා. හරි? එතකොට තමයි අපි මේ ගණනය කරලා කියන්නේ මේක වැඩි වුණා. මේ විනිමය අනුපාතිකය වැඩි වුණා. ඔයාලට පැහැදිලි වෙන්න ඕන දැන් විනිමය අනුපාතිකය වැඩි වුණා කියන්නේ ඕස්ට්‍රේලියන් ඩොලරේ වටිනාකම වැඩි වුණා. ඒක තව විදිහකට අපි අර්ථ දක්වනවා නම් එක ඕස්ට්‍රේලියන් ඩොලර් එකකට US ඩොලර් 73යි 631 තිබුණේ. දැන් ඕස්ට්‍රේලියන් ඩොලර් එකකට US ඩොලර් 73යි 675ක් තියෙනවා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර් එක වටිනාකම වැඩි වුණ නිසා අපි මේක විකිනුවා. අපි විකුණන ඩොලර් 44ක ලාභයක් ගත්තා මේ. ඩොලර් 44ක ලාභයක් ගත්තා. ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂයක් නේ අපි ගත්තේ එක ලොට් එකක් කියලා එකක් ගත්තේ. එතකොට අපි ඩොලර් 44ක ලාභයක් ගත්තා. මේක පැහැදිලි නේද? දැන් මේ ගනුදෙනුව අපි ඉස්සෙල්ලා මේ ධන තත්ත්වයක් තිබ්බේ ඔස්ට්‍රේලියන් ඩොලර්. දැන් ඊට පස්සේ ඍණ තත්ත්වයකට ආවහම මේක සම තත්ත්වයක් වුණා. එතකොට මේක සම තත්ත්වයක් වුණා. මෙතනදී අපිට ලාභයක් ලැබුණා. අපිට මෙතනදී ලාභයක් ලැබුණා. මේ US ඩොලර්ස් 44ක ලාභයක් ලැබුණා.
දැන් මේ ගනුදෙනු වලින් 90%ක්ම සමපේක්ෂණ ගනුදෙනු. ඔයගලන්ට මම පැහැදිලි කරා කලිනුත් මේ ගනුදෙනු වලින් මේ වෙළඳපොළ සිදුවන මෙන්න මේ ජාලය තුළ මේ වෙළඳපොළ ව්‍යුහය තුළ සිදුවන ගනුදෙනු වලින් 90%ක් පමණම වෙන්නේ මොනවාද? සමපේක්ෂණ ගනුදෙනු. ඒ කියන්නේ මොනවාද? මේ අපි කරා වගේ එකක්. ඒ කියන්නේ ගන්නවා විකුණනවා ගන්නවා විකුණනවා. එහෙම නැත්නම් විකුණනවා ගන්නවා. ඒ කියන්නේ ධන තත්වයක් යනවා ඍණ තත්වයක් ගන්නවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක ඍණ තත් දැන් අපි ඍණ තත්වයක ඉන්නේ ඇත්තටම. දැන් අපේ ඊළඟ ගනුදෙනුව ගත්තොත් අපි බලන්න ඊළඟ ගනුදෙනුව දැන් පාඩුව පොඩ අඩු වෙලානේ. දැන් ඊළඟ ගනුදෙනුව මොකද්ද අපි ගත්තේ? 73678 තමයි ප්‍රයිස් එක අපේ. 73678. ඔන්න බලන්න 73678 දශම 6.3 678. හරි. මේ AUD US ඩොලර්. මම එක මුදල් වර්ගය ගත්තා. ඒතකොට ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න ලේසි නිසා මේකට මේ මිලට තමයි අපි අරන් තියෙන්නේ. දැන් අපිට අපි මොකද්ද කරේ මේකෙදි කරේ අපි කරේ AUD මොකද්ද ඍණ තත්වයකට ගියේ. AUD ඍණ තත්වයක් නේ. AUD ඍණ තත්වයක් කීයක්ද? එච්චර ප්‍රමාණයක්. හරි. ඊට පස්සේ අපි දැන් AUD ඍණ තත්වයක් එක්කම US ඩොලර් තත්වයකුත් අපිට ඇති වෙනවා. ඇයි? එහෙමනේ මුදල් යුගලයක් නේ මේක. එතකොට කීයද මෙතන ගාණ එන්නේ? මෙතන එන්නේ 63678යි. ඒකනේ අපේ දැන් ඔහොම තියෙන්නේ. දැන් මේකෙන් ලාභයක් එන්න නම් කොහොම තත්වයක් එන්න ඕනද? මේකෙන් ලාභයක් එන්න නම් ඇත්තට මේ 63678 කියන එක අඩු වෙන්න ඕන නේ. 63678 63යි මොකද මේක අපි කොහොමත් අපි මේකෙදි දැන් අපි කරන්න බලාපොරොත්තු වෙන එක මම ලියන්නම් මේකෙදි අපි මේක සම තත්වයකට එනවා. සම තත්වයකට එනවා කියන්නේ අපි දැන් ඔස්ට්‍රේලියන් ඩොලර් මිලදී ගන්න ඕන. ඒකට තමයි සම තත්වයකට එන්නේ. ඒතර අපි මිලදී ගත්තාම අපි විකුණනවා අපි මිලදී ගත්තාම දැන් අපිට ඒක සඳහා අපිට දෙන්න වෙන ගාණ කීයද? අපිට දෙන්න වෙන ගාණ මේ 63678ට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 63678ට වඩා ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ වගේ වුණොත් තමයි ඒ කියන්නේ විනිමය අනුපාතිකය වෙන්න ඕන. විනිමය අනුපාතිකය අපි ගත්තොත් අපි exchange rate කියලාම ලියමුකෝ. exchange rate එක කියලාම සමා exchange rate එක මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන 0.63678ට වඩා. එහෙම වුණොත් තමයි අපිට ලාභයක් ගන්න පුළුවන් නේ. කියන්නේ 63678ට වඩා exchange rate එක අඩු වෙන්න ඕන. බලන්න පැහැදිලි නේද? මෙහෙම වුණොත් තමයි ලාභය ගන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වය මොකද්ද? දැන් තියෙන තත්ත්වය ඒක ගොඩක් උඩට ගිහිල්ලා. හැබැයි අඩුත් වෙලා අනේ දැන් ටිකක් මේ 690 ගානට ඇවිල්ලා තියෙනවා. 13ක් අපිට පාඩු වෙලා තියෙන්නේ. 69ට වෙලා මේ 8ක් පාඩු වෙනවා. දැක්කද ඉස්සලා ලොකු ගානක පාඩුවක් තිබුණ එක අපිට දැන් ලාභයක් දක්වාම ඇවිල්ලා පොඩ්ඩන්නේ. අපි දන්නේ නැහැ තව පල්ලෙහාට මේක එයිද? ඇවිල්ලා අපිට ලාභයක් ගන්න පුළුවන් වෙයිද? නේ? ඔයාලට පැහැදිලි පේනව නේද මෙතන මේ? ඒතර දැන් මේක අපිට විකුණන්න පුළුවන් වෙන්නේ අපිට ගන්නනේ තියෙන්නේ. අපිට ගන්න පුළුවන් වෙන්නේ කීයටද? අපිට ගන්න පුළුවන් වෙන්නේ කීයටද? ඒගොල්ලන්ගේ විකුණුම් මිලට නෙමෙයි තියෙන්නේ. ඒක තමයි මෙතනත් වැටෙන්නේ මේ. ඒගොල්ලන්ගේ විකුණුම් මිලට. අපිට ගන්න වෙන්නේ ඒගොල්ලන්ගේ විකුණුම් මිලට. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් මේක මෙහෙම ගත්තොත් මෙහෙම එනවා. මෙතන. එතකොට අපිට මොකද්ද වෙන්නේ? අපිට තියෙන්නේ මේ අපිට මේ buy sell කියන එක නෙමෙයි අපි කරන්න ඕනේ. මේ close කරන්න ඕනේ. මේ තියෙන්නේ close by market කියලා තියෙන්නේ. එතකොට වෙළඳපොළ තත්වයටම මේක close වෙනවා. අපිට close කරන්න පුළුවන් ඕන. අපිට දැන් කොහොම බලාගෙන ඉඳලා මේ බලාගෙන ඉඳලා මේක දැන් ධන පැත්තකට ආවොත් අපිට එකපාරට ක්ලෝස් කරන්න පුළුවන්. දැන් අර දැන් බිඳුවයි දැක්කනේ අර ආයි මේ වුණා. දැක්කද? ආයි ඉහළ ගියා වෙළඳපොළ.
ඉතින් මම බලාගෙන ඉඳලා එහෙම තමයි මේ වෙළඳපොළ ක්‍රියාත්මක වෙන අය කරන්නේ. මම ක්ලෝස් කරා ඒක දැන්. ඔයාලට තේරුණාද? කීයක් අපිට ලාභය ආවද කියලා බලන්න පුළුවන් නේද? මට හිතුණා පල්ලෙහාට ගිය නිසා මේ තියෙන්නේ 73500 අපිට ප්‍රොෆිට් දාලා තිබුණේ. උනාට මම 73567යි 5ට වැව්වා. 73675ට ක්ලෝස් කරා. හරි? එතකොට ඔන්න බලන්න වෙලා තියෙන වැඩේ. ඔයාලට තේරෙනවා ඇති. ඩොලර් 3ක ලාභයක් තමයි ඇවිල්ලා තියෙන්නේ ඔය. දැන් මේක මොකක්ද උනේ? අපි ඍණ තත්වයක් ගත්තා 73678ට. හරි? 73675ට මම ඒක මේවා කරා. දැන් අපි බලමු මෙතන අපි අර කරගෙන හිටපු එතන ඉන්නේ එක්ස්චේන්ජ් රේට් එක කීයද? 0.675. හරි? sorry. ඔයගොල්ලෝ මට වැරදුනා කියලා කිව්වේ නෑ නේද? මේක 63 නෙවෙයි 73 නේ. හරි? මේ විදිහට තමයි උනේ. දැන් ඔන්න බලන්න 63යි 678ට අපි ඕස්ට්‍රේලියන් ඩොලර් මේ ලක්ෂ්‍ය විකිණුවේ 73යි 678ට. ඊට පස්සේ අපි මේ ඕස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂ්‍ය ගත්තේ කීයද? 73යි 675ට. එතකොට මම මෙතන දාන්නම් 675 කියලා දැන් ලියන්න. දැන් අපි පැහැදිලි කිරීම කරානේ. මේ කැලේ මම කරනවා. ඔන්න බලන්න. දැන් මොකද උනේ? දැන් අපි මේක සම තත්වයක් කරා. ඒතර මේ දෙක අතර වෙනස කීයද? ඩොලර් 3ක ලාභයක් අපිට තියෙනවානේ. අපිට US ඩොලර් 3ක ලාභයක් ආවා. එතනදී දැන් අපි හිතුවේ මොකද්ද? අපි හිතුවේ මේක කරද්දී අපි හිතුවේ මොකද්ද? ඕස්ට්‍රේලියන් ඩොලර් එක මිල US ඩොලර් එකට සාපේක්ෂව ඉදිරියේදී අඩු වෙයි කියලා හිතලා අපි වැඩි මිලට විකිණුවා. විකුණලා මොකද කරේ? අපි ආයි ඒක අඩු වුණාම සම තත්වයකට ආවා. මෙතන ඍණ තත්වයක් තිබුණේ ඕස්ට්‍රේලියන් ඩොලර්. ඒතර දැන් මෙතන ඊළඟ අපි අර ක්ලෝස් කරපු වෙලාවේ ඕස්ට්‍රේලියන් ඩොලර් මම කරන්නේ ධන තත්වයක් ගන්නවා ලක්ෂයක්. ඒතර ඇමරිකන් ඩොලර් US ඩොලර් ඍණ තත්වයක්. ඒතර US ඩොලර් ඍණ මෙන්න මේ ගාන. මේක අපි ගත්තොත් අපි මේක highlight කරොත් වෙන පාටකින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් මෙන්න මේ දෙක තමයි අපේ තත්වයන් දෙක. හරි? දැන් ඕලන්න පේනවා මේ කහ පාටින් තිබුණේ අපි මුලින් කරපු කියන්නේ දැන් අපි මෙතන ගනුදෙනු හතරක් කරා ඇත්තට. මුලින්ම ආපු ගමන්ම අපි එකක් කරා ඒක ක්ලෝස් කරා. දැන් ඊට පස්සේ අපි එකක් කරා දැන් ඒක ක්ලෝස් කරා. ඒ කියන්නේ අපි ඕස්ට්‍රේලියන් ඩොලර් ඍණ තත්වයකට ආවා. එතකොට US ඩොලර් 73678යි. මොකද 73යි 678 තමයි එක්ස්චේන්ජ් රේට් එක. ඔයගොල්ලන්ට මම කිව්වා මෙන්න මේ අන්තිම තුන ඇවිල්ලා පිප් එකකින් 10න් එක. පිප්ස් අපි පිප්ස් තමයි පාවිච්චි කරන්නේ උනාට මම කිව්වා වෙළඳපොලේ ඇත්ත වෙළඳපොලේ 10න් එකක් පෙන්නනවා කියලා. මොකද එච්චර වේගවත් මේ ගනුදෙනු. මොකද ඒගොල්ලන්ට පරතරය ගොඩාක් අඩුයි සමහර වෙලාවට. මොකද මේ වෙළඳපොලේ මේ පරිමාව කියන්නේ මේක ගනුදෙනු ප්‍රමාණය ගොඩාක් වැඩි නිසා. දැන් එතකොට මොකද කරේ? දැන් අපිට මේ වගේ තත්ත්වයක් අපි මුලින් ගත්තා. ඕස්ට්‍රේලියන් ඩොලර් ඍණ තත්ත්වයක් සහ US ඩොලර් ධන තත්ත්වයක්. ඊට පස්සේ අපි මොකද කරේ? මේ ඕස්ට්‍රේලියන් ඩොලර් ඍණ තත්ත්වය ඕස්ට්‍රේලියන් ඩොලර් ධන තත්ත්වයක් තුලින් ඒක සම තත්ත්වයකට ගෙනාවා. ඒතර මෙතනත් අපි මොකද කරන්න ඕනේ? අපිට මේ ඕස්ට්‍රේලියන් ඩොලර් මේ ලක්ෂ්‍ය ගන්න අපිට මේ තීන 73678න් වැයුනේ 73675යි. ඇයි? අපි හිතපු විදිහට වෙළඳපොළ පොඩ්ඩක් පල්ලෙහාට ආවා. මුලින් ඉහළ ගියා ඊට පස්සේ පල්ලෙහාට ආවා. ඒතකොට US ඩොලර් 3ක ලාභයක් ගත්තා. US ඩොලර් 3ක ලාභයක් ගත්තා. ඔයගලන්ට තේරෙනවා ඇතිනේ. දැන් අපි දැන් බැලුවොත් ඔන්න දැන් මේක අපි ඉවරයි මේක. දැන් ඔන්න මොකද වෙලා තියෙන්නේ වෙළඳපොළ. දැන් 73යි
64ට විතරත් අඩු වෙලා මේ අපිට තව බලාගෙන හිටියනම් තව ලාභය ගන්නත් තිබුණා ඕන්න. අපි ඉතින් අර මේ ගනුදෙනුව කරලා ඉවර කරලා මේක ඉවරයක් කරන්න ඕන නිසා එමෙ ඉවර කරා. දැන් අපි ඇත්තටම මේ පන්ති පටන් ගන්නකොට මෙතන තිබුණේ ඔයගොල්ලන්ට මතක ඇති. මෙතන තිබුණේ 10166යි නේ. දැන් අපි මේ කරපු ගනුදෙනු වලින් කීයක් ආවද 47ක් 44ක් ඉස්සලගෙන් මේකෙන් 40 ඩොලර් 3ක් නේ. මේ තියෙන 44 ඉස්සල මුලින්ම කරපු එක ඊට පස්සේ මේකෙන් 3යි 47ක ලාභයක් අපි අරන් තිනවා දැනට. හැබැයි මේක මේ විදියටම හැමතිස්සෙම වෙයි කියලා හිතන්න එපා. ඒකින්ද තමයි අර අවදානම දෙන්නේ මේ වගේ වෙළඳපොළකට පිවිසෙනකොට හොඳ දැනුමක් සහිතව පිවිසෙන්න ඕන. අනිත් එක වෙළඳපොළ හොඳට ඔයා අධ්‍යයනය කරලා තියෙන්න ඕන. දැන් මේ මෙතන අර කිව්වේ යටින් පවතින වත්කම සඳහා ඔබට අයිතියක් නැත කියලා කිව්වේ ඒ වත්කම ඔයාට ගනුදෙනු කරන්න දෙනවා විතරයි. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ මේ ආන්තික විනිමය වෙළඳපොළ ආන්තික ගිණුමක් මේ වෙළඳපොළ තුල. ඒකයි මේ කියන්නේ ආන්තික විනිමය වෙළඳපොළ කියලා. එතකොට දැන් අපිට මේ පාඩුව ලාභයක්නේ දැන් උනේ අතර මේකම පාඩු වුණා නම් මොකද වෙන්නේ? අපිට මේ මුදල අහිමි වෙනවානේ. අර 10160න් අර 40 ගාන අහිමි වෙනවා. ඉතින් ඒක නිසා ඊටාත්ම හොඳ කල්පනාවෙන් කරන්න ඕන. දැන් මේ තත්ත්වයන් ගැනීම තමයි මම පෙන්නුවේ. දැන් අපිට අපි කලින් කරා වගේ මේ ගනුදෙනු වල 90ක් සමපේක්ෂණ ගනුදෙනු අපි දන්නවා ප්‍රධාන මුදල් වර්ග මේ වෙළඳපොලේ යුරෝ තියෙනවා, ඇමරිකානු ඩොලර් තියෙනවා, බ්‍රිතාන්‍ය පවුන්ඩ්, ස්විස් ෆ්‍රැන්ක්, ජපාන් යෙන්, කැනේඩියානු ඩොලර්ස් තියෙනවා, ඕස්ට්‍රේලියානු ඩොලර්, නිව්සීලන්ත ඩොලර් ඒ වගේ මේවා තමයි ප්‍රධාන මුදල් වර්ග විදියට පාවිච්චි වෙන්නේ. දැන් අපි දැන් ඇත්තටම එක මුදල් වර්ගයක් පමණයිනේ ඇත්තටම මේ සඳහා පාවිච්චි කරේ ඔන්න බලන්න මේ දැන් ඔයගලන්ට පේනවා මේ මුදල් යුගලයන් ගොඩාක් තියෙනවා. මේකට තව අපිට එකතු කරගෙන යන්න පුළුවන්. මේක අපිට ලොකු කරගන්න පුළුවන්. මේ ඇමරිකන් ඩොලර්, ස්විස් ෆ්‍රැන්ක්, යුරෝ JPY, US ඩොලර් JPY මේ වගේ අපිට මෙතනින් ගිහිල්ලා එකතු කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා ප්‍රස්ථාර එකතු කරන්න. එතකොට අපිට නොයෙකුත් දේවල් මේ වෙළඳපොලේ කරන්න පුළුවන්. දැන් මේක ඇත්තටම මම මේ පෙන්නන්නේ ඔයගලන්ට මේ ඩෙමෝ වර්ෂන් එකක් වුණාට මේක ඇත්තටම මේ ප්‍රස්ථාර අපිට පුළුවන් මෙතනට ප්‍රස්ථාර අරගෙන දාන්න. ඒ කියන්නේ මෙහෙම දැම්මා මෙතන මේ ප්‍රස්ථාරය එනවා. එහෙම නැත්නම් අපිට මෙතනින් ගිහලා ප්ලස් කරලා ඒ ප්‍රස්ථාරය ඇඩ් කරගන්න පුළුවන්. ඒතර අපිට මේ අපි හිතමු දැන් ඔබ අලවිකරුවෙක් නම් ඔයා මේ වගේ ස්ක්‍රීන්ස් ගොඩාක් තියාගෙන තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ වගේ ස්ක්‍රීන්ස් එතකොට ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එකේ පේනවා මොකක්ද උනේ කියලා නේ. මේ ස්ක්‍රීන් එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් මොකක්ද උනේ කියන එක තේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට ස්ක්‍රීන්ස් දිහා බලාගෙන තමයි අලවිකරුවෝ ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ට පේනවා මේ වෙළඳපොළ වෙනස් වෙනවා. ඒතකොට දැන් වෙළඳපොළ මේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව මේවා තියෙන්නේ. හැබැයි ඇමරිකන් ඩොලරයට නැතුව වෙනත් මුදල් යුගලයක් අපිට මෙතනදී හදාගන්න පුළුවන්. ඒ ගැටලුවක් නෑ. අපිට එහෙම ප්‍රස්ථාරයකුත් මෙතන හදාගෙන තියාගන්න පුළුවන්. දැන් අපි මේ බලන්නේ මේ තියෙන්නේ. අපි බලන්නේ ඒ මුදල් යුගල පිළිබඳව තියෙන ප්‍රස්ථාර තමයි අපි මෙතන හදාගෙන තියෙන්නේ. ඉතින් අපිට කැමති නම් මේ වගේ දැන් මම මේක මේ තිබුණ නැති ප්‍රස්ථාරයක් මෙතන ගෙනල්ලා හදාගත්තා. ඒ වගේ අපිට ඕනනම් මෙතන තියෙන තව වෙන මුදල් වර්ගයකට ඒ වගේ ප්‍රස්ථාර ලෑස්ති කරගන්න පුළුවන්. කළා ඒක දිහා බලාගෙන ඉතින් ගනුදෙනු කරන්න තමයි මේ අලවිකරුවන්ගේ කාර්යභාරය. එතකොට අර මම කලින් කිව්වා වගේ ප්‍රධාන මුදල් යුගලයන්ුත් තියෙනවා මේ වගේ යුරෝ US ඩොලර්, යුරෝ US ඩොලර්, GBP US ඩොලර්, US ඩොලර් JPY මේ ප්‍රධාන මුදල් යුගලයන් කියන්නේ මේ වගේ ගනුදෙනු බොහෝ විට වෙනවා. ගනුදෙනු ප්‍රධාන ලෙස ගනුදෙනු වෙන මුදල් ඇත්තටම හොඳ ද්‍රවශීලීතාවයකින් යුතු මුදල් යුගලයන් සහ විශාල ප්‍රමාණයේ ගනුදෙනු වෙන මුදල් යුගලයන්. ඉතින් ඒකයි අපි ප්‍රධාන මුදල් යුගලයන් කියලා කියන්නේ. තව ඉතින් මුදල් වර්ග ලෝකයේ තියෙනවා මේ වෙළඳපොලේ ගනුදෙනු වෙන. මේ උදාහරණයක් ලෙස ගත්තොත් සිංගප්පූරු ඩොලර් එක ගන්න පුළුවන්. ඒකත් හොඳ මුදල් වර්ගයක්. හැබැයි ප්‍රධාන මුදල් වර්ග කියලා අපි මේ 6ක් දාලා තිබුණාට සිංගප්පූරු ඩොලර් ඒකත් හොඳ මුදල් වර්ගයක්. හොංකොං ඩොලර් තියෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් මුදල් වර්ග මේ වෙළඳපොළට එනවා. නමුත් අපි LKR මේ වෙළඳපොලේ අලෙවි කරන්න පුළුවන් මුදල් වර්ගයක් නෙවෙයි. කොහොමද මේ මුදල් වර්ග
මේ වෙළඳපොළ ක්‍රියාත්මක වෙන නිසා අප කල යුත්තේ කුමක්ද? මොකක්ද අපි මේ වෙළඳපොළට පිවිසෙනවා නම් කරන්න ඕනේ? මේ මම ප්‍රායෝගික දැනුමක් ඔයගලන්ට දෙන්න. තියරිටිකල් මේ අපි මේක කරා කලිනුත් තියරි ගිය සතියේ. දැන් මම මේ ප්‍රායෝගිකව මේක කොහොමද කරන්න කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. අපිට මොකද අපිට වෙන අවස්ථාවක් නැහැ මේක ඉගෙන ගන්න. අපිට වෙළඳපොළට පිවිසෙන්න අවශ්‍ය අවස්ථාවකුත් නැති නිසා එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට සාපේක්ෂව වටිනාකම වැඩි වෙතයි ඔබ සිතන්නේ නම් ඔබ ඒ මිලදී ගන්නවනේ. ඒ කියන්නේ එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට සාපේක්ෂව වටිනාකම වැඩි වෙනවා. මට විනාඩියක් දෙන්න මතක ගන්න. එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට සාපේක්ෂව වටිනාකම වැඩි වෙතයි ඔබ සිතන්නේ නම් වැඩි වෙතයි මේ ඇතයි කියන කෑල්ල මෙතන පොඩ්ඩක් වැඩි සිතන්නේ නම් ඔබ එහෙම මිලදී ගනි. මොකද්ද ඒකෙන් කියන්නේ? දැන් අපි අර ඕස්ට්‍රේලියන් ඩොලරය US ඩොලරයකට වැඩි වෙයි කියලා හිතලා අපි කරේ නේද? එකක් කරානේ අපි. එතකොට ඒක අපි මිලදී ගත්තා. ඒ කියන්නේ අපි ඒ මුදල් වර්ගය මිලදී ගන්නවා. එක් මුදල් වර්ගයක් වෙනත් මුදල් වර්ගයට සාපේක්ෂව ෂෙයා වනු ඇතයි ඔබ සිතන්නේ නම් ඔබ ඒ විකුණනවා. අපි විනාඩි කිහිපයක් ඇතුළත මේ දෙකම කරානේ. මොකද පැහැදිලි නම් මේ විනාඩි කිහිපයක් ඇතුළත අපි මේ දෙකම කරා. ඒ කියන්නේ මේ වෙළඳපොළ ඉතාමත්ම වේගෙන් වෙනස් වෙනවා. ඒතකොට අපි දැන් හිතන එක තව පොඩ්ඩකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතන එක වෙළඳපොළ අනුව අපි තව පොඩ්ඩකින් අපි වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේවා ඒ අවස්ථාවට අදාළව මේ ගනුදෙනු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේ වැඩි වෙයි කියලා හිතනවා නම් අපි ඒක මිලදී ගන්නවා. හැබැයි අපිට හිතනවා නම් ටික වෙලාවක මේක අඩු වෙයි කියලා මේකෙන් අපි අයින් වෙලා ආයි අර ගනුදෙනුවට අපිට යන්නත් පුළුවන්. ඒ වගේ ඉතින් ඒක තමයි මේ වෙළඳපොළදී කරන්න ඕනේ. මේ වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ කොහොමද? වෙනත් වෙළඳපොළ වල මෙන් මධ්‍යගත ලෙස ක්‍රියාත්මක වෙළඳපොළක් නෑ. අර අපි කිව්වේ තැරව්කරුවෙකු හරහා වෙළඳපොළ ජාලයට සම්බන්ධ විය හැකිය. ගනුදෙනු සඳහා තැරව්කරු පහසුකම් සපයනු ඇත. දැන් මේ තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ මේ තියෙන මෙන්න මේ ජාලයට ඇතුල් වෙන්න පුළුවන්. තැරව්කරුවෝ තමයි මේ තියෙන බ්‍රෝකර් කියලා තියෙන්නේ මේ ECN බ්‍රෝකර් කියලා කියන්නේ මේගොල්ලෝ තමයි තැරව්කරුවෝ. මේගොල්ලන්ට පුළුවන් මේ රිටේල් ට්‍රේඩර්ස්ලා කියන කට්ටියට පුළුවන් මේගොල්ලෝ තමයි මේ ගනුදෙනු කරුවෝ. මේගොල්ලෝ මේ තැරව්කරුවෝ හරහා මේකට වෙළඳපොළට එනවා. ඒතකොට මේ සම්බන්ධතාවය තුලින් තැරව්කරු මේ මිල දෙනවා. දැන් මේ ඒ වගේ තැනකින් තමයි මෙන්න මේකත් මමත් මේක මේ ඩෙමෝ වර්ෂන් එකක් ගත්තේ. මේක තැරව්කරුවෙකුගේ මාර්ගෙන් තමයි මේ අපි පිවිසලා තියෙන්නේ. මේ ඩෙමෝ වර්ෂන් එකක් වුණත් මේක මේ තැරව්කරුවෙකුගේ මාර්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ අපි මෙතනට. එතකොට මේ ඉතින් තැරව්කරුවෙකුගේ මාර්ගෙන් මේක අපිට වෙළඳපොළට පිවිසෙන්න පුළුවන්. වෙළඳපොළ ජාලයට අපි සම්බන්ධ වෙනවා. ගනුදෙනු සඳහා තැරව්කරු පහසුකම් සපයන. දැන් ඔය දීලා තියෙන ඔය ස්ක්‍රීන් එක ඒකට අදාළ ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඒ තැරව්කරු තමයි මේගේ සයිට් එකකින් තමයි ඩවුන්ලෝඩ් කරගන්නේ අපි. ඒතර ඒක හරහා එයා දෙන user ID එකකුයි password එකකුයි තියෙනවා. ඒ කියන්නේ එයා දෙනවා අපිට user ID එකකුයි password එකකුයි මේකට enter වෙන්න. එහෙම වුණාම තමයි අපිට මේ ඩෙමෝ වර්ෂන් එකක් වුණත් ඒ සියලුම කටයුතු කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා මේ ස්ක්‍රීන් එක දෙනවා අපිට. එයා ඒ ස්ක්‍රීන් එක දෙනවා. ඒක තමයි එයාගේ මිල ගණන්. සමහරක් වෙලාවට ඔයා තවත් තැරව්කරුවෙකු ගාවට ගියොතින් දැන් අපි තැරව්කරුවෝ දෙන්නෙක් ගත්තොතින් ඒ එක තැරව්කරුවෙකුගේ මිලම අනිත් තැරව්කරුවෙකුගේ තියෙන්නම අවශ්‍ය නැහැ. පොඩි මිලේ වෙනසක් තියෙන්න පුළුවන්. පොඩි ලොකු වෙනසක් තියෙන අමාරුයි. නමුත් පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගැනුම් මිල සහ විකුණුම් මිල දෙකේම වෙනස්කමක් වෙන තව තැරව්කරුවෙකු ළඟට ගියොතින් එහෙම තියෙන්න පුළුවන්. ඉතින් ඒ මොකද විශාල වෙළඳපොළක් නිසා ඉතා ඉක්මනින් මේවා ගලාගෙන ගියත් මේ තොරතුරු පොඩි පරස්පර තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් ගිණුමක් විවෘත කිරීමේ ක්‍රමයක් මම මෙතන කරලා දීලා තිනවා අපිට ඒක කරන්න බැරි වුණා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න අයට සාමාන්‍යයෙන් අපිට මේක කරන්න බැරි නිසා
අපි මේක ඉගෙන ගන්න අවශ්‍ය නිසා මම මේක දුන්නා. කියන්නේ පළමුව FX වෙළඳපොළ අධ්‍යයනය කරන්න ඕන මුලින්ම. ඒ කියන්නේ මුලින්ම මේක කරනවා නම් කරන්න ඕන ක්‍රමවේදය. ඊට තරවකරුවෙකු තෝරන්න. දැන් ඇත්තටම මේක දැන් අපි වෙන රටක ඉන්නවා මේ ගිණුම අපිට පුළුවන් මේකට ඇතුල් වෙන්න කියලා. එතකොට අපි කරන්න ඕනේ පළමුව වෙළඳපොළ අධ්‍යයනය කළා තරවකරුවෙකු තෝරාගෙන ඒ තරවකරු හරහා ගිණුමක් විවෘත කරන්න ඕන. ඒ සඳහා ඉතින් ලිපි ලේඛන ඉදිරිපත් කරන්න වෙනවා අනන්‍යතාවය තහවුරු කිරීමක් වගේ දෙයක්. ඊට පස්සේ අර ගිණුමට අරමුදල් සපයන්න ඕනේ. ඒ සපයපු අරමුදල් තමයි මෙන්න මෙතන මේ පෙන්눔 කරන්නේ. ඇත්තට මේ ඩෙමෝ වර්ෂන් එකක් කවුරු හරි ගත්තොත් ඒගොල්ලෝ පොඩි බැලන්ස් එකක් දාලා දෙනවා අපිට. මේ සල්ලි ඉතින් මේවා ඇත්ත කියන්නේ මුදලින් තිබුණාට මේක අපිට අයිතියක් නෑ. නමුත් මේ ඔව් මේ අපිට ගනුදෙනු කිරීම සඳහා මේක අර අපි උත්තේජනයක් නේ කරන්නේ මෙතන. ඒ සඳහා මේ වගේ මුදලක් වැස්ති කරලා දෙනවා. එතකොට මේක අපිට කරගෙන යන්න පුළුවන් වෙන්න. නමුත් ඇත්ත ගිණුමක් නම් ඔයා ඇත්තටම මේක කරන්න යනවා නම් ඒ ගිණුමට ඕගලන්ගේ මොකක් හරි ඩොලර් ගිණුමකින් මුදල් සපයන්න ඕන. අන්න ඒකයි විදේශ විනිමය අපිට නැති නිසා අපිට ඩොලර් වලින් ගනුදෙනු කිරීමේ හැකියාව නැති නිසා මේ ලංකාවේ ජීවත් වෙන අයට මේකට ඇතුල් වීමේ හැකියාව අන්න එතනින් තමයි ඇවිලෙන්නේ. ඒ කියන්නේ එතනින් තමයි මේක සීමා වෙන්නේ. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් දැන් අපිට පුළුවන් ඒ කියන්නේ විදේශ මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. නමුත් විදේශ මුදල් ගනුදෙනු කරන්න පුළුවන් ලංකාවේ අයට ඒ සඳහා දීලා තියෙන ඒ කරුණු සඳහා ඒ සඳහා දීලා තියෙන ඒ අවශ්‍යතාවයන් වලට පමණයි පුළුවන්. ඒ සඳහා විනිමය පාලකගේ මේ නීති රීති වලට යටත්ව තමයි අපිට කරන්න පුළුවන්. මේ නීති රීති මොනවාද? අර මම මුලින් කිව්වා වගේ මොන වගේ දේවල්ද? ඒ කියන්නේ අපි තුමු ජාත්‍යන්තර වෙළඳාමට පුළුවන් සෞඛ්‍ය පහසුකම් ගන්න, උපදේශන පහසුකම් ගන්න, මේ අධ්‍යාපන කටයුතු වලට සංචාරක මේ කටයුතු වලට ඒ වගේ දේවල් වලට පුළුවන්. නමුත් මේ වගේ මේ විනිමය වෙළඳපොළ ගනුදෙනු වලට මේ අපිට විදේශ මුදල් ලබා ගැනීමට හැකියාවක් නැහැ දැනට තියෙන නීති රීති වලට අනුව. ඒක නිසා අපිට ඒකට ඇතුල් වීමේ හැකියාවක් නැහැ. නමුත් අපිට මේක ඉගෙන ගන්න එක බාධාවක් නෙවෙයි. මොකද අපිට පුළුවන් අර මේක අර ඩෙමෝ account එකක් කරලා ඒ කියන්නේ මේක ඇත්තම ගිණුමක් නෙවෙයි. අරලා මේකෙන් ගනුදෙනු කරගෙන යන්න. ඉතින් වෙළඳාම ආරම්භ කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ අර මුදල් සැපෙවුවෙන් පස්සේ දැන් මම මේ පොඩිට මේගොල්ලන්ට පැහැදිලි කරනවා මේකේ තියෙන ප්‍රස්ථාර වර්ග ප්‍රධාන ලෙස රේඛා ප්‍රස්ථාර, සම්බ ප්‍රස්ථාර සහ ඉටිපන්දම් හැඩේ ප්‍රස්ථාර මේ වෙළඳපොළ අපිට දකින්න ලැබෙනවා. දැන් අපි බැලුවොත් මෙන්න මෙතනට ගිහිල්ලා නැවතත් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉටිපන්දම් හැඩේ ප්‍රස්ථාර මේ උඩම තියෙන මේ යූරෝ US ඩොලර් කියන ප්‍රස්ථාරය. ඊට පස්සේ මේ රේඛා ප්‍රස්ථාරක් තියෙනවා මේ ස්තම්භ ප්‍රස්ථාරයක් මේක නෑ ඉටිපන්දම් හැඩයක්. මේක ඉටිපන්දම් හැඩයක් නෑ මේක ස්තම්භ ප්‍රස්ථාරයක්. ඔය තියෙන ස්තම්භ ප්‍රස්ථාර. එතකොට මේ අනිත් එක තමයි රේඛා ප්‍රස්ථාර. දැන් මේ ප්‍රස්ථාර වර්ග තුන මේ අපි නිකන් දල වශයෙන් බලමු. මේ තියෙන්නේ රේඛා ප්‍රස්ථාර මේ වගේ සරල රේඛාවක් මේ යන්නේ. මේ වගේ රේඛාවක් විදියට යන ප්‍රස්ථාර. මේක අපිට ඒ වගේ දෙයක් දකින්න ලැබෙනවද? මේ තියෙන්නේ. මේ හැබැයි රේඛා වගේ පේනකොට මේව ස්තම්භ ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ මෙතන මේ ඉරි තමයි තියෙන්නේ. මේක රේඛාවකින් ඔහම යා කරලා නැහැ. මේ යට තියෙන රේඛා ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ. මේ නිල් පාටින් තියෙන රේඛා ප්‍රස්ථාරය මේ තියෙන්නේ. මෙන්න මේක යට මේ යට පෙන්වුම් කරන්නේ මේක මේ විචලනය වෙච්ච ආකාරය ඒකේ තියෙනවා මේ ප්‍රස්ථාරයක්. ඊට පස්සේ අපි මෙහෙම ගියොත් ඊට පස්සේ අපිට පේනවා ස්තම්භ ප්‍රස්ථාර. මේ තියෙන ස්තම්භ ප්‍රස්ථාර මේව මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මම මොකද මේක අපේ සිලබස් එකට තරමක් පිටින් කොටසක් මම මේ ප්‍රස්ථාර ගැන පැහැදිලි කිරීම නමුත් මෙතන අපි මේ වෙළඳපොළට සම්බන්ධ වුණ නිසා තමයි මේක පෙන්වන්නේ මේ තියෙන ස්තම්භ ප්‍රස්ථාර මේ විදියට පැහැදිලි වෙනවා මේ තියෙන ස්තම්භ ප්‍රස්ථාර ස්තම්භ ප්‍රස්ථාර මේ වගේ ඉහළ කොටසක් පහළ කොටසක් තියෙනවා ඒ ස්තම්භ ප්‍රස්ථාර ඊට පස්සේ අපිට එනවා
මේකත් මේ ස්තම්භ ප්‍රස්ථාර ඉතින් අර වගේම තැනකින් මම ගත්ත එකක් මේක ස්තම්භ ප්‍රස්ථාර ඉටිපන්දම් හැඩේ ප්‍රස්ථාර ඉතින් ඉටිපන්දම් හැඩේ දැන් ඉටිපන්දම් හැඩේ අපි ගත්තොත් මේ තියෙන ඉටිපන්දම් හැඩේ ප්‍රස්ථාරයක් නේ ඉටිපන්දමේ දෙපැත්ත මේක සාමාන්‍ය ඉටිපන්දම වලට වඩා පොඩි වෙනසක් තියෙනවා මේකේ යටත් තියෙන කෑල්ලක් මේ උඩ තියෙන මේ අර තිරය දැල් වෙන කෑල්ලක් මේ ඉටිපන්දමේ දැල් වෙන කෑල්ලට අතරව යටිනුත් ඒ වගේ කොටසක් තියෙනවා ඉතින් ඒක නමුත් මේක ඉටිපන්දම් හැඩය කියලා අපි කියලා කැන්ඩල් ග්‍රාෆ් කියලා අපි මේකට කියන්නේ මේ තියෙන ඉටිපන්දම් හැඩය ඉතින් මේ තමයි ප්‍රස්ථාර වර්ග මේ තියෙන්නේ මේ වගේ ප්‍රස්ථාරයක් ඉටිපන්දම් මේ රතු පාටින් දැක්වෙන්නේ මේ වෙළඳපොළ පල්ලෙහාට එනකොට රතු පාට වෙනවා ඉහළට යනවා කියලා පෙන්වන්න තමයි කොළ පාට ඉතින් මේ ඒ වගේ ප්‍රස්ථාර කීපයක් මම දැක්වලා තියෙන්නේ මේක මොන හැඩේද මේ ඉටිපන්දම් හැඩේ ප්‍රස්ථාරය so අපි දැන් බලමු මුදල් යුගලයක මිල වෙනස් වීම අපි මේ ගණනය කිරීම දැන් ටිකකට ඉස්සලා කරා නමුත් අපි මෙතනදී බලමු මුදල් දෙකක් අතර වටිනාකමේ වෙනස ප්‍රකාශ කිරීම සඳහා මිනුම් මේකකයේ පිප් ලෙස හැඳින්වේ උදාහරණයේ AUD US ඩොලර් 0.75.1 සිට 0.75.0 දක්වා මිලේ 0.01ක වෙනසක් ඇත මේ මිල දෙකේ වෙනසක් වෙලා තිනවා ඒ කියන්නේ විනිමය අනුපාතය පහළ ගිහිල්ලා ඔස්ට්‍රේලියන් ඩොලරේ මිල පහළ ගිහිල්ලා ඒතකොට දැන් මේ මිල පහළ යන අවස්ථාවක් නම් මේකෙන් ලාභයක් ගන්න නම් අපිට කරන්න කළ යුතු තිබුණේ මොකද්ද ඔස්ට්‍රේලියන් ඩොලරේ විකුණන්නනේ ඔස්ට්‍රේලියන් ඩොලරේ විකුණුවා නම් අපිට මුල අවස්ථාවේදී ඇමරිකන් ඩොලර් 75.1ක් ලැබෙනවා පස්සේ අපිට ඒ අර ඔස්ට්‍රේලියන් ඩොලර් ටික ගන්න වැය වෙන්නේ 75.2යි ඉතින් පිප් එකක වෙනසක් තියෙනවා. නමුත් ඇත්ත වෙළඳ පොලේ පිප් 10න් එකක වෙනසක් දක්වා පෙන්눔 කරනවා. මෙතන අපි එම් පෙන්නලා නැහැ. පිප් 10න් එකකුත් අපි දැක්කා. ඉතින් අපි බලමු ගණනය කිරීම සම්මත ප්‍රමාණයේ ඒකකය ලක්ෂයයි. සම්මත ප්‍රමාණයේ ඒකක ලක්ෂය. මේක ලොට් එකක් ලෙස හැඳින්වෙනවා. අර එකක් කියලා තිබුණේ අපි ගත්තේ එකක් නේ. එක කියන්නේ ඒ බේස් කරන්සි එක. එහෙම නැත්නම් පදනම් මුදල් වර්ගයේ ලක්ෂයක්. පදනම් මුදල් වර්ගයේ ලක්ෂයක්. හොඳයි. පදනම් මුදල් වර්ගය තමයි මේ ගනුදෙනු වෙන්නේ. දැන් ඇමරිකන් ඩොලර් තිබුණාට ඔස්ට්‍රේලියන් ඩොලර් ඇමරිකන් ඩොලර් යුගලයේ පදනම් මුදල් වර්ගය මොකද්ද? ඔස්ට්‍රේලියන් ඩොලර් නේ. එතකොට මේ පදනම් මුදල් වර්ගයෙන් ලක්ෂයක් තමයි ලොට් එකක් කියන්නේ. අපි හිතමු ඒ US ඩොලර් JPY ගත්තොත් US ඩොලර් JPY වල පදනම් මුදල් වර්ගය US ඩොලර්ස්. එතකොට එක ලොට් එකක් කියන්නේ ලක්ෂයක් US ඩොලර් ලක්ෂයක්. පදනම් මුදල් වර්ගයේ තමයි මේ ගනුදෙනුව වෙන්නේ. එබැවින් ඔබ ලොට් එක මිලදී ගන්නේ එබැවින් ඔබ ලොට් එකක් මිලට ගන්නේ හෝ විකුණන්නේ නම් ඉන්න අදහස් වන්නේ අදාළ මුදල් වර්ගයේ එකක ලක්ෂයකි. අන්න ඒ විදිහට තමයි යන්නේ. අර මම මුලින්ම මේක ඔයාලට පැහැදිලි කරා. දැන් ඊට පස්සේ බලන්න ඔබ ලොට් එකක ගනුදෙනුවක් කර ඇතනම් සහ වෙළඳපොළ පිප් එකක් ගමන් කරන්නේ නම් ඔබේ ලාභය හෝ අලාභය ඒකක 10යි. පිප් එකක් වෙනස් වුණොත් ලොට් එකකට අදාළ මුදලින් ඒකක 10ක්. ලාභය හෝ අලාභය. මොකද්ද ලාභය? දැන් අපි මිල අඩුවීමක් වුණොත් අපේ ගන්න මොකද වෙලා තියෙන්නේ? අපි අර පදනම් මුදල් වර්ගය විකුණලා තිබුණා නම් මිල අඩු වුණා නම් එතකොට මොකද වෙන්නේ? අපිට ගන්න පුළුවන් අඩු මිලට. එතකොට අපිට ලාභයක් වෙන්නේ. මිල වැඩි වුණා නම් අපි පදනම් මුදල් වර්ගය අරගෙන තිබුණා නම් ලාභයක්. විකුණලා තිබුණා නම් අලාභයක්. ඒක අපි කලිනුත් කරා අපේ ගණනය කිරීමේ. විනිමය අනුපාතිකයේ කෙරේ බලපාන්නා වූ සාධක. මෙන්න මේ සාධක අපි කලින් කරේ නැහැ. විනිමය අනුපාතිකයේ වෙනස් වෙන්න පුළුවන් සාධක අපි පොලි අනුපාතය කියන එක පමණක් යම් කිසි ප්‍රමාණයකට කතා කරා ගිය සතියේ. දැන් බලන්න තව තියෙනවා මෙතන කීපයක්. උද්දමනය, පොලි අනුපාත, සමපේක්ෂණය, වැඩිපුර සමපේක්ෂණය කිරීමත් මේ විනිමය අනුපාතය. කියන්නේ සමපේක්ෂකය වැඩි වෙන්න සමහරක් වෙලාවට එක මුදල් වර්ගයකට තියෙන ඉල්ලුම වැඩි වුණොත් විනිමය අනුපාතිකය කෙරේ ඒක බලපානවා නේ. ඒ කියන්නේ මුදල් වර්ගයේ ඉල්ලුම සැපෙව මතනේ. වෙනත් මුදල් වල සාපේක්ෂීය ශක්තිය. ඒ කියන්නේ මොකද්ද? අනිත් මුදලේ තියෙන ඒ මුදලේ කොච්චර දුරට ඒක ස්ථාවරද?
කොච්චර ශක්තියක් මේකට තියෙනවද මේ අපේ මුදලට අපේ මුදලට සාපේක්ෂව අනිත් මුදල කොච්චර ශක්තිමත්ද කියන එක මතත් විනිමය අනුපාතය කෙරේ බලපාන සාධකයක් නේ. දැන් ගෙවුම් ශේෂය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ ජංගම ගිණුමේ ශේෂය. ඒ කියන්නේ අපේ ජංගම ගිණුමේ ශේෂය හොඳ මට්ටමක තියෙනවා නම් විනිමය අනුපාතිකය ඒකට බලපානවා කියලා කියවනේ. හොඳ මට්ටමක තියෙනවා නම් මොකද වෙන්නේ? එහෙනම් අපේ මුදල ඇත්තටම වටිනාකම අතින් ඉහළ යන්න පුළුවන්. වටිනාකම අතින් ඉහළ යන්න පුළුවන්. රජයේ ණය. ඒතකොට රජයේ ණය ප්‍රමාණය කොච්චරද කියන එකත් මේකට බලපාන්නා වූ කරුණක්. ඒ කියන්නේ රජයේ ණය වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ ණය තිබීම විනිමය අනුපාතිකයට බලපාන්නේ කොහොමද? ඒ කියන්නේ අර මුදලේ ස්ථාවරත්වයට මේක බලපෑමක් ඇතිවන නිසා. ඒතකොට රජයේ මැදිහත් වීම කියන්නේ මොකක්ද? අර රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මේ මැදිහත් වීම කරන්නේ. මේක අපි පසුව සාකච්ඡා කරන මාතෘකාවක්. නමුත් මම කියන්නම් ඒ කියන්නේ දැන් උදාහරණයක් ලෙස අපි හිතමු ඩොලරේ මිල ඉහළ යනවා නම් මහා බැංකුවට පුළුවන් වෙළඳ පොලේ ඩොලර් විකුණන්න. ඩොලර් විකුණුවාම ඩොලරේ මිල ඉහළ යනවා නම් මොකද වෙන්නේ? අර ඩොලර් වැඩිපුර ප්‍රමාණයක් වෙළඳ පොලට ආපු නිසා අර මිල ඉහළ යෑම යම්කිසි ප්‍රමාණයකට පාලනය වෙනවා නේ. ඒ කියන්නේ ඒතකොට රජයේ ඩොලර් සංචිත තමයි විකුණන්න වෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. රජයේ මැදිහත් වීම කියන්නේ ඒකයි. ආර්ථික වර්ධනය හෝ අවපාතය. ඒ කියන්නේ ආර්ථික වර්ධන වේගය ඉතා හොඳින් වර්ධනය වෙන ආර්ථිකයක් නම් එම රටේ මුදල් වර්ගය ඉතා හොඳින් ස්ථාවරව පවතිනවා. ඒතකොට ඒක විනිමය අනුපාතිකය කෙරේ බලපාන සාධකයක් වෙනවා. ඒ වගේම ආර්ථික අවපාතයක් ඇති වුණොත් ඒ කියන්නේ ආර්ථික වශයෙන් යම්කිසි රටක් පහළ බැස්සොත් විනිමය අනුපාතිකය කෙරේ ඒක බලපාන්නේ කොහොමද? ඔවුන්ගේ මුදල් වර්ගයේ වටිනාකම අතින් වෙනත් මුදල් වර්ග වලට සාපේක්ෂව මිල අඩු වෙනවා. ඒක තමයි ආර්ථික අවපාතයකදී වෙන්න පුළුවන් දේ. දැන් ප්‍රසන්ටේෂන් එක නම් ඉවරයි. ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ ප්‍රසන්ටේෂන් එක ඉවරයි. අද කරන්න මම බලාපොරොත්තු වෙන ප්‍රසන්ටේෂන් එක. ඔයගලන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව ඔයගලන්ට පුළුවන් මගෙන් අහන්න දැන් ප්‍රශ්න. අහලා අපි निराකරණය කරගන්න ඕන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. තියෙනවා නම් මේ දැන් අපි නැවතත් ගිහලා බලමු වෙළඳ පොළට පැත්තට මොකද වෙලා තියෙන්නේ කියලා නේද? 7368යි. දැන් අපි තව ගනුදෙනුවක් කරලා බලමු. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන යූරෝ US ඩොලර් නේද? මේ කොනේම වම් අත පැත්තේ කොනේම උඩ තියෙන graph එක මම ඒක ඕන ලොකු කරන්නම් මෙතන මේ විදියට. හරි. දැන් මේක තමයි අපේ යූරෝ මේ අපි කතා කරා වගේ ඉටිපන්දම් ආකාරයේ මේ ප්‍රස්ථාරයක් තියෙනවා. ඊට යටින් ඒකේ අර වෙළඳ පොළ වෙලා තියෙන විදිය පෙන්නන රතු පාට graph එකකුත් තියෙනවා. දැන් ඇත්තටම මේ වෙළඳ පොලේ මේ දැන් තියෙන තත්ත්වය අනුව දැන් මොහොතකට තිබුණු තත්ත්වයට එක්ක සංසන්දනාත්මකව මොකද වෙලා තියෙන්නේ? යූරෝ මුදල වටිනාකම අතින් පහළ බෑලා නේද? අපි හිතුවොත් මේක දැන් උඩයයි කියලා අපි මෙතනදී කරන්න ඕනේ මොකද්ද? යූරෝ අපි මිලදී ගන්න ඕනනේ. අපි මෙතනදී යූරෝ මිලදී ගත්තොත් යූරෝ මිල වැඩි වුණොත් අපිට පුළුවන් වෙනවා ලාභයක් ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මිලදී ගන්නවා නම් යූරෝ මිලදී ගන්න වෙන්නේ අපිට මෙන්න මේකට. මේ තියෙන 1.1777. ඒතර අපි මේකෙන් ලාභයක් ගන්න නම් ඇත්තටම මේ 1.1776 කියන මේ මිලට වඩා ඉහළ යන්න ඕන නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි ප්‍රමාණයක් මේක ඉහළ ගියා දැන්. 1.1777. දැන් මේ පහළ යන ලක් වෙලා තියෙන්නේ මේ ප්‍රස්ථාර පේනවනේ මේ උඩ පල්ලෙයා ගිහිල්ලා එතනදී පොඩි කඩා වැටීමක් වගේ පෙන්눔 කරනවා නේ මේ කොනේ මේ අවස්ථාවේදී මේ යූරෝ මිල තමයි මේ තියෙන්නේ. දැන් අපි හිතුවොත් මෙතනින් ආයේ මේක උඩට යයි කියලා අපිට පුළුවන් යූරෝ මිලදී ගැනීමක් කරන්න. යූරෝ මිලදී ගන්න වෙන්නේ 1.1777ට. ඒතර මිලදී ගත්තායින් පස්සේ ලාභය ගන්න නම් අපිට විකුණන මිල මේකනේ අපි. ඒ කියන්නේ ඔවුන් මිලදී ගන්න අපි විකුණන මිල මේකයි.
ඒතර මේක එන්න ඕන මෙන්න මේ ගානට. මේක වෙනස් වෙනවා. නමුත් මේ අපි ගත්ත ගාන අපි ගත්ත වෙලේ ගානට. දැන් අපි හිතමු උදාහරණයකට අපි දැන් මේ යූරෝ අපි මිලදී ගමු. ඒතර යූරෝ මිලදී ගන්නවා කියන්නේ මොකද්ද? යූරෝ ධන තත්ත්වයක් අපි ගන්නවානේ. යූරෝ මිලදී ගත්තොත් අපි යූරෝ ධන තත්ත්වයක් ගන්න ඕන. දැන් අපි යූරෝ මිලදී ගන්නයි ලෑස්ති වෙන්නේ. අපි එක ලොට් එකක් ගන්නවා යූරෝ. ඒ කියන්නේ යූරෝ ලක්ෂයක් මිලදී ගන්න යන්නේ. දැන් පොඩ්ඩක් මේක අපි බලමු අපි මේක මොකද වෙන්නේ කියලා බලමුකෝ. හරි. දැන් අපි මෙතනට ආවා. අපි තාම ගත්තේ නැහැ. අපි මෙතනට ඇවිල්ලා දැන් ඔන්න යූරෝ මේක මේ මෙතනදී මේ බයි කියලා දැම්මොත් අපි මේක ගන්නවා මෙන්න මේ මිලට. දැන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. තව අඩු වෙයිද වැඩි වෙයිද කියලා. ඉතින් බල අපිට මේ ඉන්න පුළුවන්. අපි දැන් ඔන්න ගත්තා. යූරෝ ගත්තේ කීයටද අපි? යූරෝ මිලදී ගත්තා 1.17772 කියන මිලට. මේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ යූරෝ මිලදී ගත්තා මොකක්ද සාපේක්ෂවද අපි මිලදී ගත්තේ? දැන් මේ යූරෝ US ඩොලර් කිව්වම යූරෝ ඇමරිකන් ඩොලරට සාපේක්ෂව අපි මිලදී ගත්තානේ. ඒතකොට දැන් මේකෙන් අපිට ලාභයක් ගන්න නම් යූරෝ ඒගොල්ලන්ගේ ගැනුම් මිල එහෙම නැත්නම් අපේ විකුණුම් මිල මෙන්න මේකට වැඩි වෙන්න ඕන. දැන් අපි අරගෙන තියෙන්නේ යූරෝ ධන තත්ත්වයක් අපි අරගත්තානේ. යූරෝ ධන තත්ත්වයකට ගියා. යූරෝ ධන තත්ත්වයකට ගියාම ඒ ධන තත්ත්වෙන් ලාභයක් ගන්න නම් මොකද වෙන්නේ? අපිට තියෙන එක අපි විකුණන්න ඕන නේ. ධන කියන්නේ අපිට තියෙනෝනේ අපි ඒක විකුණන්න ඕන. ඒක විකුණලා මොකද කරන්න ඕනේ? විකුණලා ලාභයක් ගන්න ඕන. දැන් අපිට අවාසි ඩොලර් 10ක් පාඩු වෙලා තියෙන්නේ දැන්. ඒ මොකද අර එකපාරටම අපි මේ ගනුදෙනුවක් කරේ ගමන් අර පැතිරීම තුලිනුත් පාඩුවක් වෙනවා. පැතිරීම තුලිනුත් පාඩුවක් වෙනවා. ඉතින් අපිට දැන් මේක බලුවොත් මේ තියෙන අපේ ගනුදෙනුව. මේකෙන් අපි අයින් වෙමු. ඉතින් දැන් ඇත්තටම කියනවා නම් අපි ගත්ත මිලටත් වැඩි අඩු වෙලා. ඒ කියන්නේ අපේ තීරණය එතනදී එච්චරම හොඳ නෑ වගේ නේද? ඇයි? අපි ගත්තේ කීයටද? 77යි 2ටනේ. දැන් 76යි 3යි. ඒ කියන්නේ දැන් 77යි 3යි. දැන් නමුත් අපේ ගැනුම් මිල නම් ඒ ගානෙම තියෙනවා. නමුත් අපිට මේක විකුණන්න පුළුවන් වෙන්නේ ඕන්ගේ ගැනුම් මිලටනේ. කියන්නේ අපේ විකුණුම් මිල වෙන්නේ මේකයි දැන් ඉතින්. නේ අපි ළඟ යූරෝ තියෙන නිසා අපිට විකුණන්න පුළුවන් වෙන්නේ කීයටද මේ 1.1776ට නේ. ඒ කියන්නේ මේ sell by market කියන මිලට තමයි අපිට විකුණන්න පුළුවන් වෙන්නේ. අපි බලමු අපි මේ මිලට එයිද කියලා නේ. මේ මිලට එන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතුවත් මේක යූරෝ ඉහළයි කියලා. ඉහළයි කියලා හිතුවොත් මොකද වෙන්නේ? අපිට ඒතකොට සමතත්වයක් අරගෙන ඒතර හරි ලේසි. දැන් මේක කරන්න ලේසි. ඒ කියන්නේ මේක මේ පාවිච්චි කරන්න මේ වගේ අපි කියනවා මේක මේ ගනුදෙනු කරන මේ වේදිකාවක් එහෙම නැත්නම් ප්ලැට්ෆෝම් එකක් මේක. ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් කියලා අපි කියන්නේ. මේක ඇවිල්ලා ගනුදෙනු කරන්න ගොඩාක් කරුවන්ට පහසු ලෙස තමයි හදලා තියෙන්නේ. දැන් මේක අපිට දැන් අපි මේක අපි මේ ගනුදෙනුවෙන් අයින් වෙන්න ඕන නම් අපිට මේ ක්ලෝස් කියන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක ක්ලෝස් කරාම මොකද වෙන්නේ? ක්ලෝස් කරනවා කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ ගනුදෙනුව වෙලා මේක සම තත්ත්වයට එනවා. දැන් අපේ තත්ත්වය මොකද්ද? කාට හරි කියන්න පුළුවන්ද අපේ තත්ත්වය ධන ඍණ වශයෙන් මට මුදල් වර්ග වලින් කියන්න කවුරු හරි කෙනෙක්? ඒත් මට ඔයගොල්ලන් තේරුම් ගත්තා කියන එකට දැන් මේ මම අපි කරපු ගනුදෙනුවත් එක්ක මොන මුදලද අපි ධන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ? කවුරු හරි කියන්න බලන්න. වැරදුනාට කමන්නේ. 10 දෙනෙක් ඉන්නවා. මොන මුදලද ධන තත්ත්වයේ තියෙන්නේ? යූරෝද? ඇමරිකන් ඩොලර්ද? දැන් ඔයගොල්ලන්ට පේනවාදී අපිට ලාභයක් ඇවිල්ලා තියෙනවා නේ. යූරෝ එක පොඩ්ඩක් ඉහළ ගියානේ. අපි ධන තත්ත්වයක් ගත්තේ යූරෝ. යූරෝ ධන තත්ත්වයක්. මේ යූරෝ ඇමරිකන් ඩොලර් කියන්නේ මේ පදනම් මුදල් වර්ගයේ ධන තත්ත්වයක්. අපි මිලදී ගත්තේ මොනවාද? පදනම් මුදල් වර්ගය. අපි මෙහෙම බයි කියලා දාපු ගමන් මොනවාද මිලදී ගන්නේ? පදනම් මුදල් වර්ගය නේ. බයි කියලා කියපු ගමන් පදනම් මුදල් වර්ගය තමයි අපි මිලදී ගන්නෙ. දැන් මොකද උනේ? අපි මිලදී ගත්ත එක දැන් පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා මේ. ඔයාලට පේනවනේ දැන් අපේ විකුණුම් මිල අපි මිලදී ගත්ත මිලට වඩා වැඩි.
1.17772 මේ ඒ ආසන්නයේමයි තියෙන්නේ දැන් මේ 1.772 දැන් අපි මේකදී අපි යුරෝ ඍණ තත්වයක් සහ ඩොලර් ධන තත්වයකට ගියොතින් තමයි අපිට මේක වාසි වෙන්නේ. ඒ කියන්නේ අපි මේ ගත්ත තත්වයන් සම කරන්න ඕන. අපි මේ ගත්ත තත්වයන් සම කරාම තමයි අපිට වාසි වෙන්න ඕන. දැන් ආයි අපි හිතුවට අර අපිට ඒ වෙලාවේ ලාභයක් වගේ පේනවනේ. දැන් ඔන්න ආයි එක පාඩු තත්වයකට ආවා. ඕලන්න පේනව නේද ප්‍රොෆිට් කියන තැන ඍණ 5ක් තියෙන්නේ. ඒ මොකද නැවතත් යුරෝ වල වටිනාකම පොඩ්ඩක් පහළ බැස්සා. ඉතින් දැන් මේ විදිහට තමයි මේ ගනුදෙනු මේව සමපේක්ෂණ ගනුදෙනු ඇත්තටම. අපි යම් කිසි දෙයක මිල වැඩි වෙයි කියලා හිතලා අපිට මේ වගේ තත්ත්වයන් ගොඩාක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් මේ අපිට මේක ඕමම තියෙද්දි අපිට තම තත්ත්වයක් ගන්න පුළුවන් තව මුදල් වර්ගයකට ගිහිල්ලා. දැන් අපි මේකෙන් අයින් වෙලා අපි මේ ප්‍රස්ථාරයෙන් අයින් වුණොත් අපිට තව අපිට මෙතන තියෙන තවත් එකක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ස්විස් ෆ්‍රැන්ක් ප්‍රස්ථාරය. තව අපිට තව වෙන මුදල් වර්ගයක් යන්නත් පුළුවන්. අපිට කැමති දැන් ඔස්ට්‍රේලියානු ඩොලර් එකට යන්නත් පුළුවන් කලින් ගියා වගේ. එහෙම නැත්නම් ස්ටර්ලින් පවුමට යන්නත් පුළුවන්. ඒ වගේ අපිට තව ඕනනම් ට්‍රාන්සැක්ෂන් එකක් මෙතන කරන්න පුළුවන්. කරලා බලන්න පුළුවන් අපිට කොහොමද මේකෙදි ලාභ වෙනවද පාඩු වෙනවද කියලා. දැන් අපි මේ කරපු එක නම් පාඩුයි. දැන් මේ කල්පනා කරලා බලන්න. ඔන්න දැන් මෙන්න මේ අපි දැන් නැවතත් මම මේක පෙන්නන්නම් ඔයගලන්ට. මේ මොකද්ද අපි මේ කරේ? අපි ගත්තා යුරෝ මිලදී ගැනීමක් කරා නේ. දැන් යුරෝ US ඩොලර් මුදල් යුගලයේ මම මේ බයි කියලා ගෙවුවාම මම මිලදී ගත්තා යුරෝ. දැන් මේ ඔයගොල්ලෝ පටලව ගන්න එපා. මේ බයි මාකට් කියන්නේ මම ඒතොර මිලදී ගන්නේ ඕන් මෙන්න මේ ඕන්ගේ විකුණුම් මිලට නේ. මේ ඕන්ගේ විකුණුම් මිලට තමයි මම මිලදී ගන්නේ. ඒතොර මට විකුණන්න පුළුවන් ඕන්ගේ ගැනුම් මිලට. මට විකුණන්න පුළුවන් ඕන්ගේ ගැනුම් මිල. ඒතොර මේ ඕන්ගේ ගැනුම් මිල සහ විකුණුම් මිල. bid සහ offer, bid and ask. එහෙම නැත්නම් ලන්සු සහ අර්පණ. ලන්සු සහ අර්පණ කියන එක පාවිච්චි කරනවා අඩුයි. නමුත් සමහර අවස්ථාවලදී මම දැකලා තියෙන එකත් පාවිච්චි කරනවා. ඉතින් දැන් ඔන්න බලන්න. එතකොට අපි දැන් අපිට ගන්න පුළුවන් ඔවුන්ගේ විකුණුම් මිලට. දැන් මේක මේ ගනුදෙනු කරන්න පාසු වෙන මේක හදලා තියෙන. ඒතර හිතයි තින්න ඕනේ නැහැ. කෙලින්ම මේ ගත්තාම අපි දන්නවා ගන්න පුළුවන් මේ මිලට ගන්න පුළුවන්. විකුණන්න පුළුවන් මේ මිලට. ඒ විදිහට. දැන් අපි දැන් මම මේ ගනුදෙනුව ක්ලෝස් කියන එක එහෙම නැත්නම් මේ ගනුදෙනුව ඉවර කරොත් ඒක ඉවර වෙන්නේ මොන මිලටද? මේ විකුණුම් මිලටයි. මම ගත්ත එකක් නේ මෙතන තියෙන්නේ. මෙතන ගත්ත එකක් නේ තියෙන්නේ. ඒතර මේ selling price sell by market ඒ මිලට තමයි මේක මේ ගනුදෙනුව සම තත්ත්වයටපත් වෙන්නේ. හරිද? ඒතර ධන තත්ත්වය, ඍණ තත්ත්වය සහ සම තත්ත්වය කියන. ඒ කියන්නේ වෙළඳපොළ දැන් ඔයගලන් ප්‍රශ්නයක් අහනවා. එක පේපර් එකක තිබුණා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. විනිමය වෙළඳපොළ තත්ත්වයන් ගැනීම යනු කුමක්ද? විනිමය හොඳට අහගන්න. විනිමය වෙළඳපොළ තත්ත්වයන් ගැනීම යනු කුමක්ද? මොකද්ද විනිමය වෙළඳපොළ තත්ත්වයන් ගැනීම කියන්නේ? ඒ කියන්නේ මුදල් යුගලයක් අරගෙන අපි මේ මුදල් යුගලයේ පදනම් මුදල් වර්ගයේ ධන හෝ ඍණ වෙනවා. එතකොට අන්න මුදල් වර්ගයේ ඒ මුදල් වර්ගය අපි මිලදී ගන්නවා හෝ විකුණනවා කරනවා. එතකොට මොකද වෙන්නේ? අපි පදනම් මුදල් වර්ගයේ ඍණ තත්වයක් හෝ ධන තත්වයක් ලබා ගන්නවා. හරි. එතකොට ඒ මොකද? ඒ කියන්නේ අපි ඒ මුදල් වර්ගයට නිරාවරණය වෙනවා. ධන හෝ ඍණ ලෙස. එතකොට පදනම් මුදල් වර්ගයේ මේ විදිහට වුණාම ඒකේ අනිත් පැත්ත තමයි කොහොමත් ප්‍රති මුදල් වර්ගයේ දැන් පදනම් මුදල් වර්ගයේ ධන තත්වයක් වුණා. ඉතින් ප්‍රති මුදල් වර්ගයේ ඍණ තත්වයක් වෙනවානේ. ඒතර පදනම් මුදල් වර්ගයේ ඍණ තත්වයක් වුණොත් ප්‍රති මුදල් වර්ගයේ ධන තත්වයක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා නේද? අපි මේ හිතපු විදිය මේ අපි මේ වෙළඳපොළ දිහා බලපු විදිය දැන් වැරදි කියලා මේ වෙලාවේදී. මේ දැන් මොන්න බලන්න මේ වැරදුනා නෙමෙයි. දැන් මෙතන මේම පොඩි ප්‍රමාණයක් ඉහළ ගිය වෙලාවෙම අපි මේකෙන් අයින් වුණා නම් අපි දැනට මේ 55ක ඩොලර් 55ක පාඩුවක් විඳලා තියෙන දැන්ට මේ. ඔයාලට පේනවා ඇතිනේ. ඒ මොකද? අපි ගත්ත මිලට වඩා මිල අඩු වුණා. ගත්ත මිලට වඩා මිල අඩු වුණා. මිල අඩු වුණේ මොකේද? යූරෝ වල. යූරෝ වල මිල අඩු වුණා කියලා තව ක්‍රමයකට අපි දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? කියන්නේ බලන්න මේ යූරෝ ඩොලර් කියන ප්‍රස්ථාරය පහළට බෑවුම් වෙලා. පහළට බෑවුම් වෙලා තියෙන්නේ නේ. දැන් මේ වෙලාවේදී ගොඩාක් විදිහට පහළට බෑවුම් වෙගෙන එනවා මේ. තේරුණාද? ඉතින් මේක දැන් සමහරක් වෙලාවට මේ අපිට මේ අපේ தත්ත්වය මේක මේ අපිට පාඩුවට මේක සම කරන්නත් වෙන්න ඉඩ තියෙනවා පාඩුවට.
පාඩුවට සම කරන්නත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපිට පුළුවන් මේක දිහා බලාගෙන ඉන්නත් ඉතින් මේක ඉහළ යයි කියලා යම් කිසි විදියකින් නේ ඒ විදියට අපිට තීරණයක් ගන්න පුළුවන්. ඉතින් අලෙවිකරුවෝ කියන්නේ දැන් බැංකු වල වෙනත් ආයතන වල තියෙන අලෙවිකරුවෝ මේ වෙළඳපොළට සම්බන්ධ වෙන්න පුළුවන් සුදුසුකම් තියෙන පුද්ගලයන්ටත් මේ වගේ ස්ක්‍රීන් දිහා බලාගෙන ඒගොල්ලෝ මේ දවස ගත කරන එක තමයි කරන්නේ. මොකද ඕන් කරන ගනුදෙනු වල මේ ලාභය ලබා ගන්න. ඉතින් සමහරක් වෙලාවට ටික වෙලාවකින් පාඩුවක් වගේ තිබුණාට ටික වෙලාවකින් ඒක ලාභ තත්ත්වයකට එන්නත් පුළුවන්. අපේ අර ඉස්සර ගනුදෙනු වගේ. ඉතින් ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙන්න ඕන. ඒක නිසා තමයි කියන්නේ ඔබේ මුදල් ඔබට අයින් වෙන්න පුළුවන් කියලා මේ වෙළඳපොළ ගනුදෙනු වලදී. ඔයගොල්ලන් ප්‍රශ්න මොනාරි තියෙනවා නම් අහන්න. දැන් තත්ත්වයන් ගැනීම කියන එක ගැන මම පැහැදිලි කරා. එතකොට ධන තත්ත්වයක් ඍණ තත්ත්වයක් තියෙන්න පුළුවන්. අපි හිතමු එක මුදල් වර්ගයක ධන තත්ත්වයක්. දැන් අපිට මෙතන තියෙන්නේ මොකද්ද? යුරෝ මුදල් වර්ගයේ ධන තත්ත්වයක් සහ US ඩොලර් මුදල් වර්ගයේ ඍණ තත්ත්වයක්. එතකොට යුරෝ ධන තත්ත්වයක් තියෙනවා නම් යුරෝට සාපේක්ෂව US ඩොලරයට සාපේක්ෂව යුරෝ ඉහළ ගියොත් තමයි අපිට වාසි වෙන්නේ නේ. US ඩොලරයට සාපේක්ෂව යුරෝ ඉහළ ගියොත් තමයි අපිට වාසි වෙන්නේ. යුරෝ පහළ ආවොත් අපිට පාඩු වෙනවා. ඒක ඔයගොල්ලන්ට මේ උදාහරණයෙන් පේනවා. දැන් මම මේ කරලා තියෙන දේෙන් පේනවා නේ. මොකද මම යුරෝ මිලදී ගත්තා යුරෝ එකක් ඩොලර් 1.17772කට. යුරෝ එකක් සඳහා ඩොලර් මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න ඕන. ඔයගොල්ලෝ දන්නවනේ යුරෝ එකක් සඳහා ඩොලර් 1.17772ක් ගෙවන්න ඕන. ගෙව්වා අපි. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් යුරෝ එකක මිල අපිට ඒක විකුණන්න පුළුවන් වෙලා තියෙන ගත් එක විකුණනවා නම් විකුණන්න වෙන්නේ 1.17773කට. 1.17773කට තමයි විකුණන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට අපිට ඒක තාමත් අපේ පාඩුදායකයි. දැන් හැබැයි අර කලින් තිබුණු පාඩුව පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා නේ. පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේක අපේ මිලට මේයිද කියලා. නමුත් ඉතින් අර අලෙවිකරුවන් කරන්නේ රස්සාව මේක තමයි. ඒගොල්ලන්ගේ වෘත්තිය මේ වගේ මේ ගනුදෙනු කිරීම සමපේක්ෂණ ගනුදෙනු සහ මීට අමතරව අවශ්‍යතාවයන් සඳහා කරන ගනුදෙනුත් තියෙනවා. නමුත් අර මම කිව්වාගේ 90%ක්ම වෙළඳපොළ තියෙන සමපේක්ෂණ ගනුදෙනු. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අහන්න කවන්නේ ඕන ඔයගලන්ට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් තව මොකක් හරි මේක දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් අහන්න. මොකද අපිට සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ මේ වෙළඳපොළට ඩෙමෝ account එකක් වලින් උනත් යන්න. මොකද අපිට ඉරිදානේ පන්තිය තියෙන්නේ. ඉරිදා පන්තිය තියෙනකොට ඉරිදාට වහලා දැන් ඉරිදාට මේ වගේ මේ වගේ වෙනස් වීම වෙන්නේ නැහැ. ඉරිදාට සම්පූර්ණයෙන් අපි මේක බැලුවොත් මේ අවසානයට වැහුණු දත්යන් ටික තියෙනවා එච්චරයි. ඊට පස්සේ ආයි සඳුදා උදේ පාන්දර සිඩ්නි වලින් තමයි ඒක ආරම්භ වෙන්නේ. ඉතින් අපිට ඕන නම් දැන් අපිට මේක බලාගෙන ඉන්න බැරි නම් අර මම කලින් කියපු විදිහට මෙතනට ගිහිල්ලා අපි මේක අරගෙන මෙතනට අපිට දාන්න පුළුවන් ටේක් ප්‍රොෆිට් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතනට ගිහිල්ලා මොඩිෆයි කරනවා කියලා කියනවා. මේ ඕඩර් එක මොඩිෆයි කරන්නේ කොහොමද? අපි මේක දානවා. ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් වෙන්න නම් අපිට මෙතනට එන්න ඕන අඩු ගානේ මේක වැඩි වෙන්න එපානේ නේද? අපි දාමු 7යි අපි දාමු 80 වගේ. ගත්තේ කියලාද 72කට 80 දැම්මොත් පොඩි ප්‍රමාණයක් අපිට ලාභයක් ඉන්න පුළුවන්. අපි ඒක දාලා තියෙනවා. ඒතර මේක යම් කිසි විදියකින් ඒ මට්ටමට ආවොත් මේක මොකද්ද මේ ටේක් ප්‍රොෆිට් කියන්නේ ලාභය ලබා ගන්න. අපි මේ සිස්ටම් එකට කියනවා මේක අපි දානවා මේ ගැනවුමක්. අපිට මෙන්න මේ ප්‍රමාණයට ආවොත් 1.177.8යි බිඳුවට ආවොතින් මේ විනිමය අනුපාතිකය එතනදී අපේ ලාභය ලබා ගන්න කියලා. අපේ ලාභය ලබා ගන්න කියලා. ඒ කියන්නේ මොකද අපිට මේක දිහා බලාගෙන ඉන්න බැරි නිසා අපි මේක දාලා මේක දානවා. ඊට පස්සේ ඒ වගේම මේක ගොඩාක් අඩු වුණොත් අපිට වෙන පාඩුව වළක්වා ගන්නත් එපානේ. ඒකට අපි දානවා පාඩුව අවම කිරීම. ඒ කියන්නේ පාඩුව නැවතීමේ සීමාවක්. පාඩුව නැවතීමේ සීමාව කියන්නේ ස්ටොප් ලොස් ලිමිට් එකක් අපි දානවා.
ඒ ස්ටොප් ලොස් ලිමිට් එකත් අපිට මෙතන දාන්න පුළුවන්. අපි ඉස්සෙල්ලත් ඒ වගේ එකක් කරා. නමුත් අපි අර ගනුදෙනු වහපු නිසා ඒක කරන්න බැරි වුණා. අපි දැන් මෙන්න මේතන modify order ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මේ තියෙන කීයකට වඩා අඩු වුණොත් අපි දාන්නේ අපි ගොඩාක් එක ළඟ එකක් දැම්මොත් ඉක්මනින්ම මේක ඉවර වෙලා. ඒ කියන්නේ එතකොට මොකද වෙන්නේ? මේකට දාමු එළිය විතර මේ ඔව් ගොඩක් අඩුවෙන් අපි දාමු. ගොඩක් අඩු ප්‍රමාණයක් දැම්ම මොකද ඒකට ඊට වැඩි අඩු වුණොත් අපිට පාඩුව දරා ගන්න බැරි නිසා අපි එතනදී මොකද කියන්නේ මේකට කියනවා පාඩුවට හෝ මේක මේ ගනුදෙනුව සම කරන්න කියලා. දැන් ඒකයි අපි කියන්නේ. අතන්ට ආවොතින් අර 1.17778 බිඳුව කියන තැනට ආවොතින් අපි කියනවා ඒක ඇවිල්ලා අපිට ලාභයිනේ. නෙමෙයි අපි ගත්ත මිලට වැඩිය වැඩි. අපි ගත්ත මිලට වැඩිය වැඩි නිසා අපිට ලාභයක් තියෙනවා. ඒතර ඒ ලාභය අරගෙන මේ ගනුදෙනුව සම කරන්න කියලා තමයි අපි එතනදී කියන්නේ. මේ කොළ පාටින් දැක්වෙන ලාභය අරගෙන මේක සම කරන්න කියලා. එතකොට දැන් මේක ඒ ආසන්නයට ආවොත් මේක දැන් ටිකක් ඇවිල්ලා තියෙන ආසන්නයට නේ ඇවිල්ලා ආපහු නැවතත් අඩු වුණා. මේ 77ටම ඇවිල්ලා තියෙනවා දැන්. අර අපි ගත්ත ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ දැන්. එතකොට ඒ කියන්නේ මෙතන මේ 9 වෙලා තියෙන්නේ. එතකොට අපි එම නැත්තම් මේක අපි කියනවා මේ 1.174 බිඳුවට අඩු වුණොත් ඊට වැඩි අඩු වුණොත් ගොඩාක් අඩු වුණොත් එතනදී මේක අපිට ඒතර පාඩුයි. පාඩු වුණාට අපි යම්කිසි පාඩුවක් දරාගෙන මේකෙන් අයින් වෙනවා. ඒයි යම්කිසි පාඩුවක් දරාගෙන අයින් වෙන්නේ. මොකද අපිට තේරෙනවා මේක තවදුරටත් අපිට පාඩුව ගත්තොත් අපිට අපේ ප්‍රාග්ධනය නැති වෙලා යනවා කියන එක. කියන්නේ පාඩුව නතර කිරීමට එහෙම නැත්නම් අපිට වෙන අලාභය නතර කිරීමට තමයි මේ ස්ටොප් ලොස් ලිමිට් එක අපි පාවිච්චි කරන්නේ. ස්ටොප් ලොස් ලිමිට් කියන්නේ පාඩුව නතර කිරීමේ සීමාව. එතනින් එහාට අපි පාඩුවක් ගන්න කැමති නෑ. එතනින් එහාට අඩු වුණොත් මිනිමි අනුපාතිකය අපි ළඟ යූරෝ තියෙන නිසා යූරෝ ඇමරිකන් ඩොලර් අනුපාතය එතනට වඩා අඩු වුණොත් අපිට යූරෝ තිබෙන නිසා මොකද වෙන්නේ? අපිට ලොකු පාඩුවක් වෙනවා. ඒක නිසා අපි අර පාඩුව අපි ගන්නවා. අපි අරගෙන අපි මේ තත්ත්වයන් සම කරලා මේ වෙළඳ පොලේ ඉවත් වෙන්න තමයි බලන්නේ. වෙළඳ පොලේ නෙමෙයි මේ ගනුදෙනුවෙන් ඉවත් වෙනවා. මොකද අපිට අපේ සමහර තීරණ වැරදි වෙන්න පුළුවන්. තීරණයක් වැරදුනොත් අපි ඒ තීරණයේම එල්බගෙනම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. මොකද දැන් ඇත්තටම අපි මේකෙන් අයින් වුණත් අද දවසේ කරපු ගනුදෙනු වලින් අපිට යම්කිසි ප්‍රමාණයක ලාභයක් තියෙනවනේ නේද? දැන් අපි දැන් අයින් වුණත් අපිට ලාභයි. මේක පාඩු වුණාට. ඒතකොට අපිට යම්කිසි දෙයකින් අවශ්‍ය නම් මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකත් මොකද්ද සාමාන්‍යයෙන් වෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ ප්‍රශ්න කිහිපයක් ඔයගොල්ලන්ට අහනවා නම් හොඳයි මේක තවදුරටත් තේරුම් ගන්න. ඒ කියන්නේ මම අද පාඩම ඇත්තටම වෙන් කරේ මේ ප්‍රායෝගිකව මේ වෙළඳ පොලේ හැසිරීම සිදුවන්නේ කොහොමද? අපි කොහොමද මේ ගනුදෙනුවකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි උත්සාහ කරේ. සර් මේ ගත් මිලක් දාන්න පුළුවන් නේද ස්ටොප් ලොස් එකට? මොකද්ද? ස්ටොප් ලොස් එකට ගත් මිල දැම්මොත් අර පාඩුවකුත් නැහැ. ඔව් එහෙම දාන්නත් පුළුවන්. ඔව් ගත් මිල දාන්නත් පුළුවන්. ඒතර ඒ ගත් මිලම මෙතනට දාන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. කියන්නේ එතකොට අපිට ඒ ආසන්නේ දැන් වෙන්නේ දැන් අපි දැම්මොත් ඒක දැන් ඇත්තටම මේ තියෙන්නේ ඒ ආසන්නේමනේ. දැන් දැම්මොත් මේ ආසන්නේම තියෙන නිසා මේක ටක් ගාලා මේව වෙනවා. දැන් අපිට ඇත්තටම ස්ටොප් ලොස් එකට දැන් අපි දාලා තියෙන්නේ ගත්ත මිල 72නේ. එතනට දාන්න දැන් මෙයා ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ අපිට දැන් ඔන්න බලන්න අපි උත්සාහයක් දරමු 72 දාන්න. ඔන්න අපි ගත්තේ කීයද? 77යි දෙකනේ. එනවාද ඒ ගානට දාන්න දෙන්නේ නැහැ. ඇයි ඒ මොකද ඒ ගානට දාන්න දෙන්නේ නැත්තේ දැන් ඊට වඩා අඩු වෙලා නිසාද සර්? ඔව් ඊට වැඩි අඩු වෙලානේ. ඒ කියන්නේ අඩු වෙලා කියන්නේ දැන් අපිට අන්න එකයි. ඊට වැඩිය මේක 1.773 වෙලානේ මේක. ඊට වැඩිය වැඩි වුණොත් දැන් අපි තුමු අපි මේක මෙහෙම තියනවා. ගත්ත මිල අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට හැමතිස්සෙම මේ වෙළඳ පොළ තියෙන මිලට
තීන මිලට වඩා වැඩි එකක් ස්ටොප් ලොස් එකට දාන්න දෙන්නේ නැහැ. තේරුණාද? දැන් අපි හිතමු මේක දැන් අපි මුකුත් කරන්නේ නැතුව මේක අපි මේ දෙකම දාන්න නැතුව දැන් මේක ගොඩක් වැඩි වෙලා කියලා. ඒ වගේ වෙලා අපි හිතමු 1. දැන් මේ ගත්ත මිල කියන එක එයාට අදාළ නැහැ මේ වැඩේදී. මොකද එයා බලන්නේ දැන් තියෙන මිලත් එක්ක. කියන්නේ දැන් මේක දැන් එයාට මේක මේ ගානට ස්ටොප් ලොස් කරන්න බෑනේ ඇත්තටම. මට තේරෙනවා මේකේ සිද්ධාන්තය. දැන් මේ ගානට ස්ටොප් ලොස් කරන්න බෑ. මොකද මේ ගානට නවත්තන්න බෑ. ඇයි ඊට වැඩිය පල්ලෙහාට ගිහිල්ලානේ දැන්. පැහැදිලිද? හැමතිස්සෙම හැමතිස්සෙම ස්ටොප් ලොස් එකට වඩා ඉහළින් තමයි වෙළඳපොළ තියෙන්න ඕනේ. මාකට් ප්‍රයිස් එකට වැඩිය අඩුවෙන් තමයි අපිට ස්ටොප් ලොස් එක හැමතිස්සෙම දාන්න පුළුවන්. ඇයි මොකද දැන් මේක සිස්ටම් එක ගත්තොත් මේක තේරුමක් නැති දෙයක් වෙනවනේ. එයා දැනට ගන්නවා එකක් ස්ටොප් ලොස් කියලා එකක් ගන්නවා. හැබැයි ඊට වැඩිය දැන් ලොස් එක වැඩි වෙලා. නේ? එතකොට එයා ඔක වෙන්නේ ස්ටොප් ලොස් ලිමිට් එකට එනකොටම මේක ක්ලෝස් වෙනවා. මේක ක්ලෝස් වෙනවා. දැන් අපිට දාන්න පුළුවන් අපි ඒක දාලා බලමු. ඔන්න බලන්න අපිට දාන්න පුළුවන් මේක 72ට දාන්න පුළුවන් නේ. අපි නිකන් 72ට දාමු මේක. 72 8යිනේ. කොයි වෙලාවරි 72ට ආවොත් එයා මෙතන දෙනවා ගාලා. මේ තියෙන මෙන්න මේක 71යි. මෙච්චරයි එයා දාන්න දෙන්නේ. මෙතන දෙනවා. ඒ කියන්නේ පොඩි පිප්ස් ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා විචලනයට. 72 ඔය ටික වැඩි වෙනවා. දැක්කද? එයා පිප්ස් කීපයක් තියාගෙන ඉන්නවා ඒකේ විචලනයට. මෙතන පෙන්නනවා එයා අවම දාන්න පුළුවන් ගාන. පෙන්නනවා. ටේක් ප්‍රොෆිට් එක අපිට පුළුවන් දැන්ට තියෙන මිලට වඩා වැඩි මිලකට දාන්න. ඒතර මේ දැන් මේ කියන්නේ මෙන්න මේකට වඩා මේ රතු පාටෙන් හයිලයිට් වෙලා තියෙන එකට වඩා අඩු එකක් දාන්න ඕන හැමතිස්සෙම ස්ටොප් ලොස් එකට. ඒ මොකද එයා අර වෙළඳපොළ විචලනයේට පොඩි ඉඩක් දීලා තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම 75නේ. නමුත් එයා දෙන්නේ මෙතන ඔය බලන්න මේ 73යි 8යි වගේ පිප්ස් මං හිතන්නේ 14ක විතර පොඩි ස්ප්‍රෙඩ් එකක් ඒ දෙක අතර තියා ගන්නවා. මේක මේ ප්‍රොෆිට් එක දාන්න පුළුවන් මෙන්න මේකට වැඩිය වැඩි ගාණක්. ඒ කියන්නේ 76ට වැඩිය වැඩි ගාණක්. මේ තියෙන්නේ. කියන්නේ 75යිනේ මෙතන තියෙන්නේ. ඒකට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් තමයි මේ ස්ටොක් ටේක් ප්‍රොෆිට් එක තියෙන්නේ. අපිට ඒක ඕන තරම් උඩට දාන්න පුළුවන්. මේකත් ඕන තරම් පල්ලෙහාට දාන්න පුළුවන්. මේ අපි දැන් ස්ටොප් ලොස් එක දාන්න මේ ඔයා කියපු ප්‍රශ්නට උත්තරේ දැන් ඔයා ඇහුවේ ගත්ත ප්‍රයිස් එකටම දාන්න ඕනද කියලානේ. ඒතර දාන්න පුළුවන්ද කියලා. ඒතර මේ ගත්ත ප්‍රයිස් එකට වඩා පිප්ස් දෙකක් විතර උඩ යන්න ඕන මේක. ගත්ත ප්‍රයිස් ඒ කියන්නේ 1.779 වගේ තියෙද්දි වෙළඳපොළ මේක අපිට දාන්න පුළුවන්. ඒ මොකද එකපාරටම අපිට එක්සිකියුට් කරගන්න එයා දැන් අපි හිතමු අපි දැන් ඒ පිප්ස් දෙකක් වෙනස් වෙන්න පුළුවන් ඉක්මනින්ම. එතකොට අපි අර ඒක දාලා ඒ අතරදී මෙයා ඇක්සෙප්ට් කරලා වෙළඳපොළ පල්ලෙහාට ආවොත් මේ අපේ ස්ටොප් ලොස් එක මේ සිස්ටම් එකෙන් බලන්න විදියක් නැති වෙනවනේ. ඒ තප්පරයක් අපි පරක් වුණොත් මේක ඇක්සෙප්ට් කරලා වෙළඳපොළ පල්ලෙහා බැස්සොත් මේ අර සිස්ටම් එකෙන් මේක බලන්න බැරි වෙන නිසා ඒක ඒතර වැරද්දක් වෙනවා ඒගොල්ලන්ට. ඒක නිසා ඒගොල්ලෝ පිප්ස් දෙකක් විතර තියෙන වෙළඳපොළට වඩා පිප්ස් දෙකක්. ඒතර මේ ප්‍රයිස් එක දාන්න නම් 1.77 දාන්න නම් ඇත්තටම වෙළඳපොළ 1.77 විතර වෙන්න ඕන. කියන්නේ පිප්ස් දෙකක් විතර උඩට ගියාම තමයි පුළුවන් වෙන්නේ. මේ 10න් එක වැඩි සලකන්නේ නැතුව තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ ඒක දානගේ පරමාර්ථය තමයි ස්ටොප් ලොස් එකක් වැඩියෙන්ම මේ කියන්නේ ලොකු පාඩුවක් ගන්න නැති වෙන්න වෙළඳපොළ ඒ කියන්නේ බැස්මකදී ලොකු පාඩුවක් ගන්න නැති වෙන්න මේ ස්ටොප් ලොස් එක දාලා තිබුණ නැත්නම් දැන් අපි හිතමු දැන් මේක ඔයගොල්ලන්ට පේනවනේ දැන් මේ යූරෝ ඩොලර් එක දැන් මේ එමින් තමයි මේක විචලනය වෙන්නේ. සමහර අවස්ථා තියෙනවා එක හේතුන් නිසා අපි වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවනේ යම්කිසි විදිහක නිවුස් එකකින් අපේ දෙමු යූරෝ කලාපයේ මොකක් හරි මූල්‍ය අර්බුදයක් කියලා නිවුස් එකක් ආවොත් එහෙම නැත්නම් යූරෝ කලාපයේ ප්‍රධාන රටවල් අපි හිතමු ප්‍රධාන රටවල් විදියට තියෙනවා ජර්මනිය වගේ රටවල් වල අපි හිතමු ආර්ථික වර්ධන වේගය ඒගොල්ලන්ගේ එහෙම නැත්නම් අර මාසෙන් මාසෙට දෙනවනේ ඒගොල්ලන්ගේ දත්තයන් ඒගොල්ලන්ගේ මේ ආර්ථික සම්බන්ධ දත්තයන් දෙනවා. ඒ කියන්නේ විරකියාව කොච්චර ප්‍රමාණයක්ද වර්ධන වේගය කොහමද
එතකොට මේ වෙළඳපොළ ඒ කියන්නේ දීපල වෙළඳපොළ වර්ධනයක් තියෙනවා. ඒ වගේ දේවල් වල අගයන් කලින් මාසෙට වඩා අඩුයි. ඒ කියන්නේ හොඳට මේ වෙලා නැහැ මේ ආර්ථිකය මේ මාසය තුලදී හොඳට මේ වර්ධනයක් නැහැ මිනිස්සුන්ට මේ ආර්ථිකය තුල ධනවත් වීමේ හැකියාවක් නැහැ වගේ තත්වයක් මේ විද්‍යාමාන වන දත්තයන් ආවොත් වෙළඳපොළට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ යුරෝ එක කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට දැන් මෙහෙම තිබුණාට මෙහෙම සමහරක් අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා මේ තනි සරල රේඛාවකින් මේක ගොඩාක් පල්ලෙහාට එනවා. පිප්ස් 100 200 අඩු වෙන වෙලාවල් තියෙනවා. ඒතකොට ඒ වගේ පිප්ස් 100 200 අඩු වෙන වෙලාවට අපි ස්ටොප් ලොස් ලිමිට් එකක් දාලා තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? ලොකු පාඩුවක් ගන්න වෙනවා. ඉතින් ටේක් ප්‍රොෆිට් එකකුත් ටිකක් ලොකු වගේක් දාලා තිබුණොත් සමහරක් වෙලාවට ඉතාමත්ම වේගෙන් ඉහළ ගිය අවස්ථාවක දුනොත් අපිට ඒ ප්‍රොෆිට් එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මේ ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් කියන දෙක ගනුදෙනුවක යෙදීමේ වැදගත්කම ඒකයි. දැන් විශේෂයෙන්ම අපේ ප්‍රොෆිට් එක ගන්න බැරි වුණා එක ඇත්තටම අපිට ලැබෙන අවස්ථාවක් හැරුණා වෙන්න පුළුවන්. නමුත් ලොස් එකක් ගත්තා කියන්නේ අපේ අර ප්‍රාග්ධනයේ නැති වෙලා යන්නේ නේ. ප්‍රාග්ධනයේ නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා ස්ටොප් ලොස් එකක් දාන එක වඩාම උචිතයි. තියරිටිකලි ස්ටොප් ලොස් එකට මේ ප්‍රයිස් එකම දාන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි මිලදී ගත්ත ප්‍රයිස් එකම හැබැයි ප්‍රැක්ටිකලි මේක වෙළඳපොලේ දාන්න දෙන්නේ නැහැ. මොකද පිප්ස් දෙකක විතර වෙනසක් ඇතුව තමයි ආ දාන්න දෙන්නේ. මොකද ලොකු එකපාරට විචලනය වුණොත් එහෙම ප්‍රායෝගික එයාට මේ සිස්ටම් එකට ඒක කරගන්න බැරි නිසා. ඉතින් සාමාන්‍යයෙන් ස්ටොප් ලොස් එකක් දැන් මේක හැටියට නම් 1.17779ට වගේ ගියොත් වෙළඳපොළ ඔන්න එතකොට 1.777 කියන එකට අපිට ස්ටොප් ලොස් එක දාන්න පුළුවන්. දැන් අපේ ගනුදෙනුවෙන් ඩොලර් 50ක 60ක විතර අපිට පාඩුවක් වෙලා තියෙනවා. මොකද මේ යුරෝ මොකද වෙලා තියෙන්නේ? යුරෝ 15 බෑලානේ. යුරෝ 15 බෑලා අපි යුරෝ මිලදී ගත්තානේ. දැන් යුරෝ 15 බෑලා. යුරෝ අපි මිලදී ගත්තේ 1.177ට. දැන් කීයද වෙළඳපොළ? 1.77712 වෙලා. ඒ කියන්නේ පිප්ස් කීයක් අඩු වෙලාද? පිප්ස් 6ක අඩුවීමක් තියෙනවා. පිප්ස් 10න් එක කියන එක නොසලකා හැරියොත් පිප්ස් 6ක් අඩු වෙලා තියෙනවා මෙතනනේ. පිප්ස් 6ක් අඩු වෙලා. පිප්ස් 6ක් කියන්නේ මේ තියෙන්නේ ලක්ෂයක් නේ තියෙන්නේ අපේ යුරෝ. ඒතර පිප්ස් 6ක් නම් මේ තියෙන්නේ 61යි ඩොලර් 61යි. පිප්ස් 6යි අර පොඩි කෑල්ලකුත් තියෙන නිසා ඔය 59 64 තමයි දොලරේ වෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඇත්තටම මෙහෙම තියලා මේක මේ අපේ වැඩ කරගෙන යන්න ඕන නම් එතකොට මේ තැනට ආවොතින් එහෙම වෙළඳපොළ මේ ගනුදෙනුව සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ එක්කෝ ඒක ටේක් ප්‍රොෆිට් ලෙවල් එකට එන්න ඕන 1.17778. ඒ කියන්නේ අපි ගොඩාක් ළඟ එකක් දාලා තින්නේ ටේක් ප්‍රොෆිට් එකලනේ. ඒ කියන්නේ එක පිප් එකයි අපි වැඩි කරලා ඉල්ලලා තියෙන්නේ. හැබැයි අපි ස්ටොප් ලොස් එක ගොඩාක් පල්ලෙහාට දැම්මා. ඒ නිසා අපි දැන් මේක අපිට ඕන නම් තව වැඩි කරන්න පුළුවන්. මේක දැන් අපි බලලා දැන් මේක අපිට නම් අපි මෙන්න මේ අගේ තාට කියන්නේ නැතුව මේක අපිට දාන්න පුළුවන් 82 විතර දැම්මොත් අපිට ඒක දැන් ඒක එයා මොඩිෆයි කරන්න දෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා. Stop loss or take profit use it must differ from ඔය කියන්නේ 19ක්. කියන්නේ 1.9ක් පිප්ස් 1.9ක් කියන ප්‍රමාණයකින් වෙනස් වෙන්න ඕන කියලා තමයි කියන්නේ මේ දෙක අතර වෙනස. අවම වශයෙන් එහෙම එකක් කියනවා. නමුත් දැන් මේක අපි එකපාර මොඩිෆයි කරපු නිසා දන්නේ මොඩිෆයි කරන්න දෙන්නේ නැහැ. අපිට පුළුවන් ආයි දැන් ගොඩක් අඩු වෙලා කියලා හිතලා යුරෝ ආපහු අපි මිලදී ගත්තොත් මෙතනදී අපි 1.729ට යුරෝ මිලදී ගත්තා. දැන් අපි බලමු අර නැවතත් මේක අර මොඩිෆයි කරන්න පුළුවන්ද කියලා. මොඩිෆයි ඕඩර්
දැන් දැන් අපි ගත්තේ කීයද 1.729ටනේ. දැන් මේක වෙනස් වුණොත් මේ මොඩිෆයි කරන්න දෙන්නේ නැහැ ඊට පස්සේ ආයි. ඒ කියන්නේ අර ඒ ගානට වැඩිය වෙනස් වුණොත් ඉතින් දැන් අපිට මේක මේ මොඩිෆයි ඔය දැක්කා දැන් ඒක වෙනස් වුණානේ පොඩ්ඩක්. වෙනස් වුන නිසා එයා ඒ ගානේ ඊට අඩුවෙන් තමයි කියන්නේ. ඉතින් දැන් මම මේ බලන්නේ ස්ටොප් ලොස් එක ඉතා ආසන්න එකක් දාලා ඒක ඔයාලට පෙන්නන්න. හරි. ඉතා ආසන්න වුණාම වෙනස් වෙනකොට මොඩිෆයි කරන්න ඉඩ දෙන්නේ නැහැ. හරි දැන් ඔන්න බලන්න අපි ස්ටොප් ලොස් එක මේ ඉතා ආසන්නට ඇවිල්ලා තියෙන්නේ මේ 678 අපි දැන් මේක 678 කියලා ඇවිල්ලා තියෙන 1.176 ස්ටොප් ලොස් එක දැන් වෙළඳපොළ කීයද තියෙන්නේ 69.8ට නේ දැන් මේක අඩු වුණොත් මේ මිලට දැන් අඩු වෙයි දන්නේ අපේ අපි මේක පන්ති කරන වෙලාව ඇතුළත මොකද ඒ හරියේදී ටිකක් පොඩ්ඩක් සමහරක් වෙලාවට ඒ ගානට අඩු වුණොත් මේක එකපාරට මොකද වෙන්නේ? තව පිප් එකක් අඩු වුණොත් මේ ඕඩර් එක සිස්ටම් එකෙම නැති වෙලා යනවා. ඒක පෙන්වන්න තමයි ස්ටොප් ලොස් එක වැඩ කරන විදිය. සමහරක් වෙලාවට අඩු වෙන්නත් ඉඩ තියෙනවා මේ ප්‍රස්ථාරයේ පල්ලෙහාටනේ තියෙන්නේ අර පල්ලෙහාට තියෙන ප්‍රස්ථාරයක් අපි බලමු. 8යි පොඩි ප්‍රමාණයක් අඩු වුණොත් මේක අඩු වෙනවා. අන්න දැක්කද? ඔයාලා දැක්කනේ ඒ ගානට ආපු ගමන් අපේ ලොස් එක අඩු කරගන්න ඕන නිසා අපි එතනදී ඒ ගානට මේ ගනුදෙනුව සිදු වුණා. නේ? දැන් account history එකට ගියොත් අපි මේ ගනුදෙනුව කරපු අන්තිමට කරපු ගනුදෙනුව මෙතින් $51ක් පාඩුවට මේ ස්ටොප් ලොස් ලිමිට් එකට තමයි ඒක උනේ. ස්ටොප් ලොස් ලිමිට් එකට තමයි ඒක උනේ. ඒක ස්ටොප් ලොස් ලිමිට් එකට වෙළඳපොළ ආපු ගමන් මොකද උනේ? මේ සිස්ටම් එකෙන්ම මේක සමතත්වයකටපත් කරා. සිස්ටම් එකෙන්ම සමතත්වයකටපත් කරා. ඒතර අපි කැමති වෙලා ඉන්නේ මේ $51 පාඩුව කමක් නැහැ කියලා. මොකද අපි හිතනවා තාම මේක පල්ලෙහාට එයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි අපි එතන ස්ටොප් ලොස් එකක් දාන්න හේතුව. අපි ස්ටොප් ලොස් එකක් දැම්මේ මේ හේතුව නිසා. මම හිතනවා ඔයගලන්ට අද පාඩම යම් කිසි විදියකින් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මේ වෙළඳපොළට ප්‍රායෝගිකව කොහොමද අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ සහ ප්‍රායෝගික ගනුදෙනු කරන්නේ වෙළඳපොළ කියන එක පිළිබඳව මේ ඉතින් එකම දේ ඔයගොල්ලෝ තව ප්‍රශ්න අහලා මගෙන් මේ පිළිබඳව මේ කරුණු දැනගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ ප්‍රශ්න අහන්න නැති විදිහට මට තේරෙන්නේ නැහැ නේද? ඔයගොල්ලන්ට තේරුණාද නැද්ද කියලා නේද? ඒක නිසා මේ විනිමය වෙළඳපොළ දැන් අපි ඉදිරි සති තව අපිට සති දෙකක් හෝ තුනක් මේක මේ පාඩම කරන්න වෙයි. ඒතර අපි මෙතන හරස් විනිමය අනුපාතික කියන පාඩමත් අරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා ඉදිරි අනුපාතික ගණනය කිරීමක් තුන්මස්. මෙතනදී මම මේ වගේ ගානකදී මම මේක නම් උත්තරේ මම දීලා තියෙනවා. හැබැයි මේකෙදි මේ මිල සඳහන් දෙකක් ඒ කියන්නේ two way quotes කියන මිල සඳහන් දෙක ඒ කියන්නේ ගැනුම් සහ විකුණුම් මිල සම්බන්ධයෙන් ගණනය කිරීම කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ස්ලයිඩ්ස් මෙතනින් ඉවරනාට තව මම ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් දෙනවා ඒ ගණනය කිරීම සඳහා. ඒක නිසා දැන් අද කරපු පාඩමත් එක්කම මේවා නැවත බලා ගන්න. එතකොට අපිට මේ පාඩමෙන් අපි දැන් පටන් ගත්තේ මේ විනිමය අනුපාතික කියන පාඩමෙන්නේ. මේක ඊට පස්සේ අපි මේ මම ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන ලෙස ආපු ප්‍රශ්න අවමසින් දෙකක් හෝ තුනක්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඒක කරන්න පුළුවන් වෙන්නේ හොඳට ඔයගොල්ලෝ මේක බලාගෙන ඉගෙනගෙන ආවොතින් තමයි හරියට අපිට බලදායි ලෙස මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ
ඇත්තටම ගණන් හැදීම අපි හැමෝම එකට කරන්න ඕන නිසා ගණන් හදන එක අර කියවල එක තේරුම් ගන්න අමාරුනේ නේද? ඒක නිසා ඉගෙනගෙන ඇවිල්ලා අපි ඊට පස්සේ ගණන් වලට යමු. මේ එහෙමනම් අද පන්තිය මම මෙතනින් ඉවර කරනවා. මේ ඔයගොල්ලෝ තව මුකුත් ගැටලුවක් නැහැ කියලා හිතනවා අද කරපු පාඩම සම්බන්ධයෙන්. දැන් ගොඩක් පල්ලෙහාට ඇවිල්ලා මේක බලනකොටනේ 17:65 තුනයි. ඉතින් කියන්නේ අපේ අනිත් ගනුදෙනුව ලොකු 121ක පාඩුවකට දැන් තියෙන්නේ. අපි බලමු වෙලඳපොළ මෙහෙම මම තියන්නම් මම ඔයගලන්ට කියන්නම් එතකොට ලබන ඉරිදා වෙනකොට අද හවසට මේක මොකද උනේ කියලා අද සිකුරාදානේ එතකොට හෙට වෙලඳපොළ නැහැ ඉරිදට නැහැ. excuse me sir. ඔව්. කියන්න. දැන් stop loss එකක් දැම්මේ නැති නිසා ඔව්. මේ transaction එකට ඒකේ මේ දැන් loss එක නවතින්නේ කොහොමද කොතරදිද? ඔව් දැන් මේකේ මම ඇත්තටම මේකේ දාලා තියෙන්නේ මේ තියෙන 1.174 බිංදුව කියලා දාලා තියෙන්නේ. හරි. ලොකු ප්‍රමාණයක් දාලා තියෙන්නේ. දැන් මේක අපි හිතමු මේක තිබ්බේ නැහැ කියලා. ඔයා දැන් ඔයාගේ මේකට තිබ්බේ නැත්නම් එහෙම හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. මේක නවත් ස්ටොප් ලොස් එකක් තිබ්බේ නැත්නම් මේ වෙළඳපොළ ගොඩාක් පල්ලෙහාට ආවම එන්න ප්‍රමාණයටම එනවා. මේක නවතින අවස්ථාව වෙන්නේ මොකද්ද දන්නවද? මේ මෙතන ඔයාලට පේනව නේද ඉක්විටි කියලා තියෙනවා මේ 10.32 කියලා තියෙන්නේ මෙතන. මේ 10032 කියලා තියෙන එක මේකේ එක්තරා මට්ටමකට එනවා. ඒ කියන්නේ මේ 10000ම නැති වෙලා යනවා. හරිද? අපි හිතමු එච්චර ගොඩාක් පල්ලෙහාට ඇවිල්ලා මේ 10000ම නැති වුණොත් ඒ 10000 නැති වෙන්න යම්කිසි සීමාවක් මේ පද්ධතියේ සඳහන් කරලා තියෙනවා. අපි හිතමු ඩොලර් 10ක් කියලා. ඩොලර් 10ක් කියලා. ඒ සීමාවෙදි මේ ගනුදෙනුව පද්ධතිය විසින්ම මේ ක්ලෝස් කරනවා. ඉවර කරනවා. ඒ කියන්නේ ස්ටොප් ලොස් එකක් දැම්මේ නැත්නම් අපිට මේ 10000ම නැති වෙන්නත් පුළුවන්. තේරුණාද? දැනට අපිට තියෙන්නේ ඇත්තටම දැන් අපේ බැලන්ස් එක 10162 කියලා පෙන්නුවට දැන්ට ඇත්තටම ඉක්විටි කියන එක කියන්නේ අපේ ප්‍රාග්ධනයේ තියෙන්නේ 10017යි. ඇයි මෙතන 145ක් මේකෙන් පාඩු වෙලානේ. නමුත් අපි ස්ටොප් ලොස් එකක් අයින් කරලා තිබුණොත් දැන් මෙතන ස්ටොප් ලොස් එක දාලා තියෙන්නේ. මේක අයින් කරලා තිබුණොත් මොකද වෙන්නේ? මේක අයින් කරොත් අර මේ 10000 වුණත් අපිට නැති වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ඔබගේ අතේ තියෙන සියලුම මුදල් වුණත් මේකෙන් නැති වෙන්න පුළුවන් කියලා අර මේ ආරම්භයේදීම කිව්වේ. දැන් අපි මේකේ ඕනනම් අපිට පුළුවන් මේක අයින් කරලා අපි දාමු. මේක දැන් ඩෙමෝ එකක් නිසා අපිට ලොකු හානියක් නෑ නේද? ඔය බින්දුව කරන්න ඉඩ දෙනවා යා. අපි ස්ටොප් ලොස් එක නැති කරා මම දැන්. ඔය ස්ටොප් ලොස් ලිමිට් එක නැති කරා. හොඳේ. අපි බලමු මම මේකේ ප්‍රස්ථාරය දැන් ඔයාලට පෙන්වන්න බැරි නිසා මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අද හවසට අරගෙන මේක ඉවරුණාම කොතනද මේක නැවතුනේ කියලා අපි බලමු. අද හවස වෙළඳපොළ එහෙම නැත්නම් හෙට උදේට ගන්නත් පුළුවන්. හෙට උදේ නැතුණාම මේ ප්‍රස්ථාර නැවතිලා තියෙනවානේ. අරගෙන අපි බලමු ඉරිදට මේක මේව කරලා කොහොමද මේක උනේ. මේකේ දැන් අපිට අපේ තීරණය වැරදුනානේ දැන් ඇත්තටම මෙතන නේද? අපි මේක ඉහළයි කියලා හිතලා ගත්තා දැන් පහළ ගියා. මේක තමයි අවදාන. මේක තමයි මෙතන අපි කියන්නේ ඇත්තටම මෙතනදී මේ කියන්නේ මේක ඇවිල්ලා මේ ඒකයි මේ කියන්නේ සියල්ලන්ටම සුදුසු නොවන සෑම කෙනෙකුටම සුදුසු නොවේ කියන්නේත් ඒකයි. ඔබගේ ආරම්භක ආයෝජන වල සැලකිය යුතු ප්‍රමාණයක් ඔබට අහිමි විය හැකිය. ඉතින් ඒක නිසා මේ පිළිබඳ හොඳ අවධානයක් ඇත්තටම මේ වෙළඳපොළට පිවිසන අය තුළ තියෙන්න ඕන. එකම දේ අපිට අර ප්‍රායෝගිකව පිවිසෙන්න බැරි කම නිසා මේ තමයි හැබැයි ඔයගලන්ටත් පුළුවන් ඉතින් ඩෙමෝ account එකක් කරලා ඒව පාවිච්චි කරන්න. මේක ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා විනිමය අනුපාතික ගණනය කිරීම මේ වගේ දෙයක් කරාම. එහෙනම් වෙන ප්‍රශ්න මොකුත් නැහැ කියලා හිතනවා. මේ ඉරිදා අපි සුපුරුදු පන්තිය තියෙනවා. හොඳේ 1 සිට 3 දක්වා ඉරිදාට ඔයගොල්ලන්ව ආයි හම්බ වෙන්නේ. මේ right thank you එහෙමනම්. thank you අද ක්ලාස් එකට ආවට මේ වැඩිපුර පන්තියක් මේක. මේ ඔයගලන්ට හොඳ සතිය අන්තයක් ප්‍රාර්ථනා කරනවා. දැන් දවස් දෙකක් තව තියෙනවානේ. Thank you sir.